සුබ දවසක් සියලු දෙනාටම. අද අපි මේ ගණන් 11 පන්ති ඔයගොල්ලන්ගේ ගණන් අවසාන වාර තියෙන පාඩම් වල අපි ඊළඟ අද වීඩියෝ එක කරන්න ඊළඟ පාඩම. මම මීට කලින් ඔයගොල්ලන්ට වීඩියෝස් දෙකක් කරා පාඩම් දෙකක්. අර ලංකාව පුරා ගොඩාක් ළමයි බලලා තිබ්බා. එකක් තමයි න්‍යාස පාඩම අපි කරා. ඊට පස්සේ වෘත්ත චතුරස්‍ර ඔයගොල්ලන්ගේ 21 වෙනි පාඩම කරානේ. න්‍යාස පාඩම 19 නේ. හරි අවසාන වාරේ පාඩම් 8ක් තියෙනවා. ඒ පාඩම් 8 අපිට තාම වැදගත් සමහර ප්‍රශ්න රචනා ප්‍රශ්න වලටත් එනවා. අනිවාර්ය ප්‍රශ්න වලටත් එනවා. ඒ වගේම කෙටි ප්‍රශ්න වලටත් එනවා. හොඳයි. දැන් අද අපි ළමයි ඉගෙන ගන්නේ මේ පාඩම ස්පර්ශක පාඩම. මේක වැදගත් තමයි මොකද ස්පර්ශක අපිට ජ්‍යාමිතීය ප්‍රශ්න වලට සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒකම මේ නිර්මාණ ගානට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපිට ස්පර්ශක නිර්මාණ ගැන ඉගෙන ගන්න ඊළඟ පාඩම තියෙනවා. නිර්මාණ පාඩමනේ. හරි 23 වෙනි පාඩම. ඒකේ අපිට තියෙනවා ස්පර්ශක නිර්මාණය කරන්නේ කොහොමදනේ? ස්පර්ශකයක් කොහොමද අඳින්නේ? දැන් ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම මේ ස්පර්ශක ගැන තමයි මේ පාඩමේ ඉගෙන ගන්නේ. හරි ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට ජ්‍යාමිතිය හම්බ වෙන අවසාන පාඩම. හරි මෙතනින් ජ්‍යාමිතිය සම්පූර්ණයෙන්ම ප්‍රමේයන් සියලු ප්‍රමේයන් මෙතනින් තමයි ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ 9 පන්ති ඉඳන් ජ්‍යාමිතිය ප්‍රමේයන් ඉගෙන ගන්න පටන් ගත්තානේ. 8 පන්ති වල තිබ්බා මුල් හරි ප්‍රමේයන්. 9 10 11 දැන් අවසාන ප්‍රමේයන් මේක අපිට හම්බ වෙනවා ප්‍රමේයන් 3ක්. හරිද? ප්‍රමේයන් 3ක් එක තව මේක විලෝමයකුත් තියෙනවා. ඒක ප්‍රමේයන් 4ක් අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. හරි ප්‍රධාන ප්‍රමේයන් 3ක් සහ විලෝමයත් එක්ක එක ප්‍රමේයක් තියෙනවා. ඒකත් එක්ක මෙතන ප්‍රමේයන් 4ක් අපි ඉගෙන ගන්නවා. අවසාන ප්‍රමේයන් 4 මෙතනින් ඔයගොල්ලන්ගේ ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික නේ 42ම ඉවර වෙනවා. හරි ප්‍රමේයන් 42ක් නේ තියෙන්නේ ගණන් වල. හරි එතකොට අපි බලමු දැන් මුලින්ම දැන් ස්පර්ශක දැන් මේක ඔයගොල්ලන්ටම අපි 11 පන්තියේ ළමයිට මේ නොමිලේ කරගෙන යන්නේ. මොකද ලංකාව පුරා මේ දවස්වල දින මේ තත්ත්වයත් එක්ක කොයි වසංගතයත් එක්කනේ උපකාරක පන්ති පවත්වන්න බෑ, පාසල් පවත්වන්න බෑ. දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට හරි එක්සෑම් කාලේ යන්නේ නැහැ. එක්සෑම් සාමාන්‍යයෙන් හරි ඒ දිනේට පවත්වනවා. එතකොට දැන් මම මේ වීඩියෝස් කරා ඔයගොල්ලන්ට මේ අවසාන වාරේ තියෙන ගණන් හරිද අවසාන පාඩම් ටික අවසාන වාරේ තියෙන පාඩම් ටික සහ ඊට පස්සේ අපි මේකේ සාකච්ඡා කරනවා විභාග ප්‍රශ්න මොඩල් පේපර්ස් මේ සැරේ එක්සෑම් එකට ටාගට් කරපු ප්‍රශ්න. ඒක මගේ WhatsApp group වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි. ඒවල මම පේපර්ස් කරනවා. හරි පේපර්ස් වල මාකින් ස්කීම් දානවා. හරි WhatsApp group වලට පහල මේකේ අපි දාලා තියෙන link එක description එකේ කියන්නේ වීඩියෝ එකේ පහල description එකේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා 11 ශ්‍රේණියේ. හරි මේ සැරේ O level ඉන්න බැච් එකේ 11 ශ්‍රේණියේ group එකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. ඒකම සමහර ඔයගොල්ලන්ගේ නංගිල මල්ලා ඉන්නවා නන්නේ. හරි 6 7 8 9 10 පන්ති වලට දාලවත් මේ විදිහට අපි වීඩියෝස් කරනවා. හරි ප්‍රශ්න කරනවා, පේපර්ස් සාකච්ඡා කරනවා, වස්නාහිර පළාත් ප්‍රශ්න සීල මේවා සාකච්ඡා කරනවා. හරිද? ඒ වගේම අපේ අනිත් විෂයනොත් ඔයගොල්ලන්ට හරිද? සිංහල විද්‍යාව ඒවට ඔයගොල්ලන්ට අනිත් මැඩල්ලාගේ සර්ලාගේ ඒවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ වෙනම අපි උසස් පෙළ භෞතික විද්‍යාව ඒවත් යනවා ජීව විද්‍යාව. හරි. 6 11 ඒ පන්ති සහ 6 7 8 9 10 11 ඊට පස්සේ ඔයගොල්ලන්ගේ උසස් පෙළ පන්තිනේ. ඉතින් යාළුවෝ ඉන්නවා නම් අයියලා අක්කලා නංගිලා මල්ලා දැනුවත් කරන්න YouTube channel එක හරහා තමයි ඔයගොල්ලන්ට පහසුවෙන් ඉගෙන ගන්නත් පුළුවන් ඕන වෙලාවකනේ. ඉතින් ඔන්ලයින් ක්ලාස් කරන්නේ ඔන්ලයින් ක්ලාස් කරත් ඔයගොල්ලන්ට ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. එක එක ප්‍රශ්න තියෙනවා හැමෝටම එක වගේ නෙමෙයි පහසුකම්නේ. ඉන්ටර්නෙට් පහසුකම් සමහරවිට සිග්නල් අහුවෙන්නේ නැහැ සමහර අවස්ථාවලටනේ. ඉතින් ඒක නිසා අපි YouTube එක හරහා තමයි දිගටම මේ විදිහට කරගෙන යන්නේ. හොඳයි එහෙනම් අපි පටන් ගමු. ඉතින් යාළුවන්වත් දැනුවත් කරන්න. හරි. ඔයගොල්ලන්ට ගණන් ටික කොට දා ගන්න පුළුවන්. පේපර්ස් ටිකක් කරනවා ඔක්කොම ටික. හරි. අනුමාන ප්‍රශ්න, පාස් පේපර්ස් ඒවා. හරි කලින් පේපර්ස් වල වැදගත් ප්‍රශ්න. හොඳයි එහෙනම් අපි පටන් ගමු ළමයි. ඔයගොල්ලන්ගේ 22 වෙනි පාඩම. ස්පර්ශක පාඩම. හරි. අපි ඉස්සෙල්ලාම ළමයි බලමු මොකද්ද මේ ස්පර්ශකයක් කියලා කියන්නේ. ස්පර්ශකයක් කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩයක්ම තමයි. ඒ ළමයි මේක මේ පාඩම අපි ඉගෙන ගද්දී අපිට මේකේ සම්බන්ධ වෙනවා වෘත්තය. මොකද අපි ස්පර්ශක හඳුන්වද්දී වෘත්ත එක්ක තමයි සම්බන්ධ කරගෙන තමයි මේ ස්පර්ශක ස්පර්ශකයක් හඳුන්වන්නේ කොහොමද කියලා බලමු. මේ ස්පර්ශකයක් කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. මේ මේක දැන් ප්‍රමේයන් ටිකත් ඉතාමත් වැදගත්. හරි අමාරු කොටසක් නෙමෙයි. මම ලස්සනට කියලා දෙන්නම් සරලව බිඳු විනම්. හරිද? ඉතින් ඔයගොල්ලන්ට සරලව ඉගෙන ගන්න පුළුවන්. හරි අසීරු කොටසක් නෙමෙයි. හරි ලස්සනට කියලා දුන්නාම ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් හරියට ඔයගොල්ලෝ නේ වීඩියෝ එක බලද්දී හරි පොතේ පෑනයි අරගෙන නෝට් එකක් ලියලිය ගණන් හදාලා ටියුට් එක ඔයගොල්ලන්ගේ ආච්චි පොතේ ගණන් ටික මම හදන්න අලුත් ප්‍රශ්න ටියුට් තියෙනවා මම ටියුට් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ටියුට්ස් වල PDF දාලා තියෙනවා.
හරි group වලට සම්බන්ධ වුණාම group වල කොහොමද මේ tips දානවා මේවල උත්තර ගන්න විදි ප්‍රශ්න හදන විදියවත් දානවා නේ ඒක වැදගත්නේ හරි papers දානවා හරි පන්ති වල කොහොමද දින සතියක දෙක ගානේ paper එක ගන්න දෙනවනේ හරි ළමයි මන් දෙන ළමයි දන්නවා ඒතකොට මේ වගේ ප්‍රශ්න මම ඔයගොල්ලන්ට papers හැමෝටම ගන්න පුළුවන් විදියට group එකට add වෙලා ගන්න පුළුවන් හරි හොඳයි එතකොට දැන් 11 පන්තියට ඔයගොල්ලන්ට කිසි දුමුතලක් හයි කරන්නේ නැහැ මේ group වලට සම්බන්ධ වුණා කියලා free තමයි නොමිලේම exam එක ගන්න මේවට සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. හරි 11 පන්ති ළමයිට නොමිලේ තමයි කරන්නේ. අර තම මාස කිහිපෙ විභාගෙට තියෙන්නේ. හරි පාඩම් ටිකයි ඔක්කොම ටික ඔයගොල්ලන් නොමිලේ tutors group වලට සම්බන්ධ වෙලා ඒ ඔක්කොම ගන්න පුළුවන්. හරි. දැන් තමයි අපි tut එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. download කරගන්න අවශ්‍ය නම් group එකේ සම්බන්ධ වෙලා group එකකින් WhatsApp group එකේ දාලා තියෙන්නේ. tuts notes ඔක්කොම. හරි. එතකොට ළමයි ඔයගොල්ලන්ට දැන් අපි බලමු මුලින්ම දැන් අපි කලින් වීඩියෝ එකේ කරේ. කලින් පාඩමනේ කරේ. හරි 21 වෙනි පාඩමනේ කරේනේ. හරි. වෘත්ත චතුරාර්ය පාඩම ඒකත් ඉතින් වෘත්තත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බේ. ඉතින් මේකෙන් දැන් ළමයි අපි ගත්තොත් දැන් මෙන්න මේක වැදගත්. මුලින්ම මම මේ වගේ අපි වෘත්තයක් අඳින්නේ කව කට්ට පාවිච්චි කරලානේ මම දැන් මෙතන කව කට්ටක් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට කව කට්ටක් ඔයගොල්ලෝ ගාව තියෙනවනේ. අපි දැන් මොකක් හරි වෘත්තයක් ඇඳොත් ළමයි. මම පොඩි මෙන්න මෙතන මේ වගේ පොඩි රූප සටහන් තුනක් ඇඳලා මේක විස්තර කරන්නම් ස්පර්ශකයක් කියන එක හඳුනා ගන්න. හරිද? එතන මෙතන අපි ගත්තොත් මේ තියෙන මොකක් හරි වෘත්තයක් නේ. හරි කිසියම් වෘත්තයක් අරය සෙන්ටිමීටර් 5ක් හරි 6ක් හරි මේ තියෙන වෘත්තේ කේන්ද්‍රය. මම ඕලෙස ලකුණු කරන්නම්කෝ. දැන් ඔයගොල්ලෝ දන්නා වෘත්තයක් ඇඳහම මේ තියෙන වෘත්තයේ ඇතුළතනේ. මේ තියෙන වෘත්තයේ ඇතුළත නේ. වෘත්තයේ ඇතුළත ලක්ෂ අපිට පෙන්වන්න පුළුවන්. මේ තියෙන වෘත්තයෙන් පිටත. වෘත්තයෙන් පිටත. මේ තියෙන වෘත්තයේ මත නේ. වෘත්තයේ පරිධිය කියන්නේ වෘත්තයේ මත. වෘත්තයේ මත ලක්ෂ ලකුණු කරන්න ගියොත් ඔයගොල්ලන්ට මේ පරිධිය මත ලක්ෂ තමයි පෙන්වන්න වෙන්නේ. හරි. ඊට පස්සේ මම දැන් මෙහෙම සරල රේඛා ඛණ්ඩයක් අඳිනවා. හරි. එහෙම සරල රේඛා ඛණ්ඩයක් අපිට ඇඳ හැකි හිතන්න මම මෙන්න අඳිනවා සරල රේඛා ඛණ්ඩයක් නේ. හරිද? එතකොට මේක වෘතයක් මේක සරල රේඛා ඛණ්ඩයක්. දැන් මේ වෙලාවේ ළමයි මේ සරල රේඛා ඛණ්ඩේ වෘතයට පිටින් තියෙන්නේ. හරි. ඊළඟ අවස්ථාව බලන්න. එන්න වෘතයක් තියෙනවා. වෘතේ කේන්ද්‍රය හෝ මම ඊට පස්සේ මේකේ අඳිනවා සරල රේඛා ඛණ්ඩයක්. හරිද? මේ වෘතය ඔහම ඡේදනය කරන් යන විදිහට. හරිද? වෘතය ඡේදනය කරන් යන විදිහට තව සරල රේඛා ඛණ්ඩයක් එතන ඇඳලා. ඊළඟ අවස්ථාව බලන්න. එන වෘතයක් අඳිනවා. හරි කවවට්ටෙන් වෘතයක් ඇඳලා ඔයගොල්ලෝ කවවට්ට පාවිච්චි කරලා අඳින්න ඕනේ. හරි ඊට පස්සේ මේ සරල රේඛා ඛණ්ඩ අඳිද්දිත් හරි ඔයගොල්ලෝ අඩුල පාවිච්චි කරන්න ඕනේ. මම මෙතන ඔන්න බලන්න හොඳට බලන්න. දැන් මෙතන ඇඳ සරල රේඛාව ළමයි මොකද උනේ? වෘතයට පිටින් ගියේ. මේ වෘතය කපාගෙන ගියේ නෑ. වෘතයේ ඡේදනය වුන්නේ. අපි කැපෙනවාට කියන්නේ ගණිතයේදී මොකද්ද? ලස්සන වචනේ ඡේදනය වෙනවා. මෙතන ඇඳ ළමයි සරල රේඛා ඛණ්ඩයෙන් වෘතය මොනවා වුණාද? ඡේදනය වෙලා තියෙනවා ලක්ෂ දෙකකදී. ඒ කියන්නේ ළමයි මෙන්න මේ ලක්ෂ දෙක බලන්න මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි නේ ලක්ෂය මේ ලක්ෂයයි මේ ලක්ෂයයි සරල රේඛා ඛණ්ඩය මතක් තියෙනවා වෘතයේ මතක් තියෙනවා ඒ කියන්නේ වෘතයට සහ සරල රේඛා ඛණ්ඩයට මේ ලක්ෂෙත් අහු වෙනවා මේ ලක්ෂෙත් අහු වෙනවා පොදු ලක්ෂනේ වෘතයට සහ සරල රේඛා ඛණ්ඩයට පොදු මෙතන ලක්ෂ දෙකක් තියෙනවා මේක එහෙම තියෙනවද දැන් මේ සරල රේඛා ඛණ්ඩය මත තියෙන ලක්ෂයයි වෘතයේ මත තියෙන ලක්ෂයයි දෙන්නටම පොදු ඒවා මේකේ නෑනේ දෙන්නටම අහු වෙන පොදු ලක්ෂණයනේ පොදුයි කියන්නේ දෙන්නටම තියෙන්න ඕනේ වෘතයේ මතක් තියෙන සරල රේඛා ඛණ්ඩයත් මත තියෙන පොදු ලක්ෂ මේකේ නෑ මේකේ වෘතයටත් අහු වෙන සරල රේඛා ඛණ්ඩයටත් අහු වෙන ලක්ෂ දෙකක් තියෙනවා මෙන්න එකක් මෙන්න එකක් ඔන්න ගන්න මෙතන මම අඳින එක හොඳට බලන්න හරි මම මේ අඳින සරල රේඛා ඛණ්ඩය හොඳට බලන්න හරිද මේකේ ඔයගලන්ට පේනවා වෘතයේ මත මේ ඇඳ සරල රේඛා ඛණ්ඩය ගාන්න යාර වෘතේ ගෑවි නොගෑවි වගේ යන්නේ වෘතේ ගෑවි. ඒක ඇත්තට මෙතන වෘතේ යාන්තම් ගෑවෙනවා. ගෑවෙන්නේ ළමයි එක ලක්ෂයකදී විතරයි. ලක්ෂ දෙකකදී ගෑවුනොත් මොකද වෙන්නේ? වෘතේ ඡේදනය කරා යනවනේ සරල රේඛා ඛණ්ඩේ. හරි සරල රේඛා ඛණ්ඩේ ඒතකොට වෘතේ ඡේදනය කරා යනවා. මෙතන ළමයි මේ සරල රේඛා ඛණ්ඩේ ගෑවෙන්නේ වෘතේ මත එක් ලක්ෂයකදී පමණයි. එතකොට මෙතන අපි කියනවා ළමයි සරල රේඛා ඛණ්ඩයටයි වෘතයටයි සරල රේඛා ඛණ්ඩේ මත හා වෘතේ මත හරිද දෙන්නටම පොදු ලක්ෂ එකක් විතරයි තියෙන්නේ. අන්න එහෙම වන විදියට අපි සරල රේඛා ඛණ්ඩයක් ඇඳොත් නිකන් වෘතයේ පරිධිය මත අර ගෑවි නොගෑවි නිකන් ගෑවිගෙන යනවා එක් ලක්ෂයකදී. වෘතයේ එක් ලක්ෂයකදී ස්පර්ශ කරයි යන සරල රේඛා ඛණ්ඩයට අපි කියනවා මොකද්ද ලස්සන නම ස්පර්ශකයක් කියලා කියනවා තමයි. ස්පර්ශකයක් කියලා කියනවා. මේකට ස්පර්ශකයක් කියන්නේ මොකද මේක වෘතයේ ලක්ෂ දෙකකදී ඡේදනය කරයි යනවා.
පොදු ලක්ෂ දෙකක් තියෙනවානේ. මතක තියාගන්න ස්පර්ශකයක් යනදාම වෘතයකට ඒ ස්පර්ශකයටයි වෘතයටයි පොදු ලක්ෂ එකයි තියෙන්නේ. ඒ කියන්නේ වෘතයේ එයා ගෑවෙන්නේ එක ලක්ෂයකදී විතරයි. ඒ අපි අඳින සරල රේඛා ඛණ්ඩය වෘතයේ ගෑවිගෙන යන්නේ එක් ලක්ෂයකදී පමණයි. හරිද? අන්නේ ලක්ෂයට අපි ළමයි කියනවා ස්පර්ශ ලක්ෂය. නිකන් ගෑවි නොගෑවි වගේ යන්නේ. ඇත්තම ගෑවිගෙන යනවා. මේ වෘතයේ පරිධිය මත කිසියම් ලක්ෂයක් ගෑවිගෙන ගියොත් සරල රේඛා ඛණ්ඩයකින්. මෙන්න තව එකක් අඳින්නකො මේ. මේකත් මොකක්ද බලන්න. මෙන්න මේ ලක්ෂයෙන් මේ සරල රේඛා ඛණ්ඩේ වෘතය ගෑවිගෙන යනවා. හරි. වෘතය ගෑවිගෙන යනවා මේ. මෙන්න ස්පර්ශ ලක්ෂය. ඒතර මේකත් ස්පර්ශකයක්. එක වෘතයකට අපිට ඕන තරම් ස්පර්ශ ගන්න හැකියි. මෙන්න මේ ලක්ෂයෙන් ගෑවිගෙන යනවා මේ. මෙතනින් යන්නේ. හරිද? දැන් මෙහෙම ඇද්දොත් ඒක ස්පර්ශකයක් නෙමෙයි. මේ ලක්ෂ දෙකකදී හවු වෙනවනේ. එහෙම වෙන්න බෑ. ස්පර්ශකයක් යනහම නිකන් ස්පර්ශ වෙනවා කියන එකේ තේරුම නේ. ඒ අන්තමින් ගෑවිගෙන යන්නේ. හරිද? අන්න එහෙම එකකට අපි කියන්නේ ඒ රේඛා ඛණ්ඩයට අපි කියනවා ස්පර්ශකයක් කියලා. ඒතර මේක ස්පර්ශකයක් නෙමෙයි නේ. මේක අපි කියන්නේ වෘතයේ ඡේදනය කරයි යන රේඛා ඛණ්ඩයක්. මේක වෘතයේ පිටදී පිහිටි රේඛා ඛණ්ඩයක්. දැන් තේරෙනවද? අන්න මේ වගේ එකකට අපි කියනවා මේකට ස්පර්ශකයක් කියනවා මේකත් ස්පර්ශකයක් නේ. ඒතර මේ ගෑවෙන ලක්ෂයට අපි කියනවා මේ ස්පර්ශකයටයි වෘතයටයි පොදු ලක්ෂයක් තියෙනවනේ එකයි තියෙන්නේ. මෙන්න මේ පොදු ලක්ෂයට අපි කියනවා ළමයි ස්පර්ශ ලක්ෂය කියලා. මෙන්න මෙතෙන් අපි කියන්නේ ස්පර්ශ ලක්ෂය. ස්පර්ශ ලක්ෂය කියලා කියන්නේ. පැහැදිලිද? හරි මේ තින් වෘතයේ කියන්නේ නේ අපිට ඕන විදිහට ස්පර්ශ ගන්න හැකියි. හරි කිසියම් වෘතයකට අපිට ළමයි ඕන තරම් ස්පර්ශ ගන්න හැකියි මේ. හරි ඕන තරම් ස්පර්ශ ගන්න හැකියි. ඇඳලා ඉවර කරන්න බෑ ඉතින් ස්පර්ශක අනන්තයක් ගන්න හැකියි කොහොමද නේ? ඕන තැනකදී ස්පර්ශ ගන්න හැකියි වෘතයකට. හරි ඕන වෙලාවක ස්පර්ශකයක් ඇන්දොත් වෘතයේ මත එක ලක්ෂයක තමයි ස්පර්ශ කරයි යන්නේ. ඇද වෙන්න බෑ. මේවා ඇද වෙන්නේ නැහැ. එකම සරල රේඛා ඛණ්ඩ අරුලෙන් අදින්න ඕනේ අදිද්දියේ. දැන් ඔයගොල්ලන්ට ස්පර්ශකයක් කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. එතකොට මේ වෘතය සහ ස්පර්ශකයට එක් පොදු ලක්ෂයක් විතරයි තියෙන්නේ. මෙන්න පොදු ලක්ෂය. අන්නේ ලක්ෂයට අපි කියනවා ස්පර්ශ ලක්ෂය කියලා කියනවා ළමයි. පැහැදිලිද? ස්පර්ශ ලක්ෂය. හොඳට මතක තියාගන්න. හොඳයි. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ස්පර්ශකයක් කියන්නේ මොකක්ද? ස්පර්ශකයක් අපිට හඳුන්වන්න කිව්වොත් කොහොමද හඳුන්වන්නේ? කිසියම් සරල රේඛා ඛණ්ඩයක් වෘතයේ මත එක් ලක්ෂයකදී ස්පර්ශ කරමින් යනවා නම් එම රේඛා ඛණ්ඩය අපි ස්පර්ශකයක් ලෙස හඳුන්වනවා. අර ස්පර්ශ කරන යන ලක්ෂය, ඒ කියන්නේ සරල රේඛා ඛණ්ඩයටයි අර වෘතයටයි තියෙන පොදු ලක්ෂණේ වෘතයේ මත සහ සරල රේඛා ඛණ්ඩේ මත පවතින පොදු ලක්ෂයට අපි කියනවා අර ස්පර්ශකයේ මත පවතින මේ ස්පර්ශ වන ලක්ෂයට අපි කියනවා වෘතයත් එක්ක ස්පර්ශ ලක්ෂය කියලා. හරි. දැන් ළමයි මෙතන අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙනවා පළවෙනි ප්‍රමේය. හරි මේකේ දැන් ප්‍රමේයන් කීපයක් තියෙනවනේ. ඒ ප්‍රමේයන් එක්ක අපිට ගණන් හදන්න තියෙනවා. හරි ප්‍රමේයකුත් තියලා විලෝමයකුත් තියෙනවා. හරි. දැන් අපි මෙතන පළවෙනි ප්‍රමේය වශයෙන් ඉගෙන ගන්නවා මෙහෙම දෙයක්. දැන් අපිට මේක කරලා බලන්නත් පුළුවන් ළමයි. දැන් ඔයගොල්ලෝ වෘතයක් ඇඳලා වෘතයක් කොහොම අදිනවා? ඇඳලා මේ වෘතයේ මත ලක්ෂයක් ලකුණු කරනවා. වෘතයේ මත ලක්ෂයක් ලකුණු කරනවා. හරිද? එතකොට අපි මේ වෘතයේ මත ලක්ෂය ලකුණු කරලා මේ කේන්ද්‍රයේ තියෙන වෘතය මෙන්න වෘත කේන්ද්‍රය O. මම මේ O වල ඉඳන් මේ ලක්ෂයට අඳිනවා රේඛා ඛණ්ඩයක්. ඒක අපි හඳුන්වන්නේ මොකක්ද? අරේ කියලානේ. අරේ කියලා හඳුන්වන්නේ. අරේ කියලා එක හඳුන්වන්නේ නේ. දැන් ඔයගොල්ලෝ වෘතයක් ඇඳලා කැමති අරයක් සහිතව කේන්ද්‍රය ලකුණු කරලා වෘතයේ මත කැමති ලක්ෂයක් ලකුණු කරලා ඒ වෘතයේ මත ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරාම මේ එන්නේ අරේ. අරේ. ඊට පස්සේ ළමයි ඔයගොල්ලෝ හරිද මෙන්න මේ ඇඳ අරයට හරිද ලම්බක රේඛාවක් ඇඳගෙන යනවා මෙන්න මේ ලක්ෂයේ ස්පර්ශ කරයි යන විදිහට. මෙන්න මේ ලක්ෂයේ ස්පර්ශ කරයි යන විදිහට මේ අරයට ලම්බක වන විදිහට අඳිනවා රේඛාවක්. හරිද? අරයට ලම්බක වන විදිහට රේඛාවක් අඳිනවා. මොකද වෙන්නේ? චුට්ටක් කල්පනා කරලා කියන්න. හරි මෙතන අරයට ලම්බක වන විදිහට මෙන්න මේ ලක්ෂ්‍ය ස්පර්ශ කරලා යන රේඛාවක් අඳිනවා. එතකොට මේ අඳින රේඛාව මොකක් වෙනවද? ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයක් වෙනවා. මෙතන මොකද වෙන්නේ? අංශක අණුවක් වෙනවා. හරි උතන ප්‍රමේය සහ විලෝම කියලා අපිට දෙකක් තියෙනවා. හරි එතකොට අපි දැන් මෙහෙම හිතන්නකෝ දැන් වෘතයක් අඳිනවා. හරි වෘතයක් ඇඳලා ඔයගොල්ලෝ ස්පර්ශකයක් අඳිනවා. මොකද ගන්න? හරි මෙන්න වෘතයේ කේන්ද්‍රය ඕ. හරි මොකක් හරි ලක්ෂයක් ගන්නකො. මොකක් හරි ලක්ෂයක් අරගෙන වෘතේ මත එතෙන් අඳින්නකො ස්පර්ශකයක්. වෘතයේ මත එතනින් ගෑවිගෙන යන
සරල රේඛා ගන්න. මේ අරුරු තියලා අඳින්න ඕනේ. අඳිද්දි ගන්නට. හරි. ඒතකොට මේ තියෙන්නේ ළමයි ස්පර්ශ ලක්ෂ්‍ය. මම ඒක ගන්නම්කෝ P කියලා. P. එතකොට මේ තියෙන්නේ ළමයි P ලක්ෂයේදී මේක අපි හඳුන්වන්නේ ළමයි P ලක්ෂයේදී. P කියන්නේ ස්පර්ශ ලක්ෂණේ නේ. P කියන්නේ මෙතන ස්පර්ශ ලක්ෂය. වෘතයයි ස්පර්ශකයයි ගේ වෙන ලක්ෂය. අපි මේ ස්පර්ශකේ නම් කරනවා. එතකොට මෙහෙම P ලක්ෂයේදී වෘතයට ඇඳි ස්පර්ශකය ඔය තියෙන්නේ. වෘතයට ඇඳි ස්පර්ශකය තමයි ඔය තියෙන්නේ. P ලක්ෂයේදී වෘතයට ඇඳි ස්පර්ශකය. පැහැදිලිද? එතකොට ළමයි මෙන්න මේ ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරාම එන අරය මොකද වෙන්නේ? යා කරාම එන අරය මේ ස්පර්ශකයට ලම්බක වෙනවා. ඔතන බැලුවේ හැකි කොණමානෙන් මැල්ලා. ඔයගොල්ලෝ ඕනම තැනක ළමයි වෘතයක් ඇඳලා කැමැති ලක්ෂයක් මාක් කරලා වෘතයේ මත ස්පර්ශකයක් ඇඳලා ඒ ස්පර්ශ ලක්ෂයට අඳින්න අරය ඇඳාම ස්පර්ශකයයි ඒ අරයයි අතර කෝණේ අංශක 90ක් වෙනවා. ඔන්න ඔක තමයි අපිට වැදගත්ම ප්‍රමේය. ස්පර්ශක ගණන් හදද්දී. තව ලක්ෂයක් අරන් බලන්න මේ වගේ. හරි තව මෙතන මම ගන්නවා Q ලක්ෂය. වෘතයේ මත. Q ලක්ෂයට අඳිනවා ස්පර්ශකයක්. ඔන්න ඇඳ. ඇඳලා Q ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරලා අපි අරය අඳිනවා. අරයක්. මේ අරයක් ඇඳෙනවා. ඇඳාම මෙතනත් මොකද වෙන්නේ? අංශක 90ක් වෙනවා. එහෙනම් මතක තියාගන්න ළමයි වෘතයක් මත ඇඳි ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයට ඇඳි අරයට මොකද වෙන්නේ? ලම්බක වෙනවා. හරි වෘතයක් මත ලක්ෂයකදී ඇඳි ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයට ඇඳි අරයට ලම්බක වෙනවා. හරිද? හරි එහෙනම් අපිට ක්‍රමයක් ගන්න පුළුවන්. මේක තව එකක් අපි කියනවා හරි වෘතයේ මත ලක්ෂයකට අපි ඇඳාම අරය හරි ඒ අරයට ලම්බකව අඳින රේඛාව මොකක් වෙනවද? ස්පර්ශකයක් ලෙස හඳුන්වනවා. ප්‍රමේය සහ විලෝමය. හරි ඒ වෘතයක් මත ලක්ෂයකදී අරයට ලම්බකව අඳින රේඛාව ස්පර්ශකයක් ලෙස අපි හඳුන්වනවා. ඕක තමයි ප්‍රමේය. ඕකේ විලෝමේ වෘතයක් මත ලක්ෂයකදී ඇඳි ස්පර්ශකය එම ලක්ෂයට අඳින අරයට ලම්බක වෙනවා. ප්‍රමේය සහ විලෝමය. කොහොමද ඔයගොල්ලෝ මතක තියාගන්න තියෙන්නේ? අරයයි ස්පර්ශකයේ අතර කෝණේ අංශක 90ක් වෙනවා. මේක අපිට ඇඳලා බැලුවේ ඇයි? කෝණමානින් මැල්ල බලන්න අංශක 90ක් වෙනවා හරියටම. හරි ලොකු දේවල් නෙමෙයි. සරල දේවල්. පැහැදිලිද? ඒක එකක්. දැන් ඕකත් එක්ක ළමයි අපිට ගණන් හදන්න තියෙනවා. හරි ඔය ස්පර්ශ සම්බන්ධ ක්‍රමයක් එක්ක. පැහැදිලිද? හොඳයි. ඒකත් එක්ක මම ගණන් වලට එන්න කලින් මෙතන අපිට තව වැදගත් දෙයක් තියෙනවා. හරි පොඩි ගණන් අපිට සම්බන්ධ වෙනවා ගණන් හදද්දී. හරි ගැලුවක් වෙන්නේ නැහනේ. හොඳයි. දැන් ඔතන නිකන් මෙන්න මේ වගේ ප්‍රශ්න අපිට සම්බන්ධ වෙනවා ගණන් වල. දැන් හිතන්න මෙන්න දිනවා වෘතයක්. හරි මේ වෘතේ කේන්ද්‍රය. ඔව්. හරි. ඊළඟ හිතන්න මෙන්න අපිට දීලා තිනවා ස්පර්ශකයක්. ස්පර්ශකය මෙන්න. හරි. ඊට මෙතන අපිට දෙනවා ආරය. අපිට මේ ආරය යන්න ගන්න පුළුවන් නේ. අපි මෙතන දැන් අංශක 90ක් කියලා අපිට ගණන් වල දාලා දෙන්නේ නැහැ. අපි ඒක දැනගන්න ඕනේ. මෙතන අංශක 90යි කියලා නේ. දාලා අපෙන් ඉතින් එක එක ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. එක එක විදිහ වලට ප්‍රශ්න වලට අහනවා. හරි. ඊට පස්සේ දැන් මෙතන අපි අංශක 90ක් කියලා අපිට ගන්න පුළුවන් නේ. හරි. ඒ වගේ එක එක විදිහ වලට දැන් මේ කේන්ද්‍රය තියෙන්නේ. හරි. දැන් මෙතන කෝණය අපිට දෙනවා අංශක 60යි කියලා. ඊළඟ මෙන්න මෙතන කෝණය කීයද කියලා. අපිට කියනවා මේ තියෙන ස්පර්ශකයක් කියලා. මේක ස්පර්ශකයක් කියලා දෙනවා. ඉතින් අපිට අක්කලා දැනගන්න ඕන අපි දැන් මේ ඉගෙන ගත්ත ප්‍රමේයය මොකද ස්පර්ශකය සහ මේකනේ ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයට ඇඳි අරය අපි දැනගන්න ඕනේ ලම්බකයි කියලා. ඒක ප්‍රමේයය. ඒක මතක තියාගන්න. ඕනම තැනක අපි වෘතයකට ස්පර්ශකයක් ඇඳාම ළමයි ඒ ස්පර්ශ ලක්ෂයට අඳින අරය මොකද වෙන්නේ? ලම්බක වෙනවා. මෙතන අංශක 90යි කියලා දැනගන්න ඕනේ. ඒක පාවිච්චි කරලා මේ කෝණය හිව්වේ. කොහොමද? මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180ක් හින්දා අපිට ලිව්වේ හැකි x එකතු කිරීමනේ 90 එකතු කිරීම 60. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ඒ උතනින් හරි ඔයගොල්ලන්ට 90යි 60යි එකතු වුණාම අංශක 150යි. හරිද? 150 යා පැත්තට යද්දි මොකද වෙන්නේ? ධන 150 යා පැත්තට යද්දි ඍණ 150ක් කියලා මේ පැත්තේ x ඉතුරු වෙනවා නේ. x සමානයි අංශක කීයද? අංශක 30යි. හරි ඉතින් අංශක 30ක් කියලා අපිට ඔතනින් ගන්න පුළුවන්. ඒ වගේ දැන් අපි බලමු ගණන් එක්ක තව මේකේ තියෙන ක්‍රමයන් මොනවද කියලා ගණන් ටික හදන්නත් ඕන. හරි හොඳට අපි පොඩි ගණන් කිහිපයක් බලමු. ස්පර්ශකත් එක්ක සම්බන්ධ ගණන් අනිවාර්යයෙන් වෘත්තත් සම්බන්ධ වෙනවා. මොකද දැන් ස්පර්ශකයක් අපිට නිකන් අදින්න බෑනේ නේ. වෘත්තයක් එක්ක තමයි ස්පර්ශක අපි අදින්නේ. දැන් මේක තමයි ගණන් වල දීලා තියෙන්නේ මේ AB කියන්නේ මේ ස්පර්ශක. මේ එක එක වෘත්ත වලට ඇඳලා තියෙන ස්පර්ශක තමයි මේ පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන මේ ගණන් තුන.
හරි මේක වෙන ගානක්. මේ ගණන් තුනේ A B වලින් නිරූපණය කරන්නේ ස්පර්ශක. ස්පර්ශ ලක්ෂය තමයි මේ C වලින් නිරූපණය කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මේ ගානේ මේවා අහන්නේ කෙටි ප්‍රශ්න වලට එන්නේ. මේ වගේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න වලට එනවා. මෙන්න මේ වීජීය සංකේත වලින් තියෙන කෝණවල අගයන් හොයන්න තියෙන්නේ. දැන් මේකදී අපි පාවිච්චි කරන්න වෙනවා පළවෙනි ප්‍රමේය නේ ස්පර්ශකත් එක්ක ඉගෙන ගත්ත ප්‍රමේය. අපි දන්නවා මේ ස්පර්ශකයකට ස්පර්ශ ලක්ෂයේදී අරේ ලම්බගයින් ඉතින් මෙතන අංශක අනුව කියලා දාගන්න වෙනවා. ඒක අපි දන්නවානේ ප්‍රමේය. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුනේ 2a 3a අර එකතු කිරීම අනුව අංශකනේ සමානයි 180යි. දැන් උතනින් ඔයගොල්ලන්ට 2a 3a 5a එකතු කිරීම අංශක අනුව සමානයි 180 අනුව මේ පැත්තට එද්දී ඍණ 90ක් වෙනවා. හරි මේ පැත්තේ 5a ඉතුරු වෙනවා. එතකොට මෙතන 180න් 90ක් ගියාම 90යි 90 සමානයි 5a. හරි දෙපැත්තම 5න් බෙදන්න. දෙපැත්තම 5න් බෙදුවාම ඔයගොල්ලන්ට a වල අගේ එනවා 5 5 කැපිලා ගියාම මෙතන කී දෙන්නේ? අංශක 18යි නේ. අංශක 18යි. 95න් බෙදුවාම. එතකොට මෙතන මේ කෝණය වුණනම් එනම් ඒ වගේ දෙගුණයක් ඉඳ 18 ඒවා දෙකක්. අංශක 36යි. මෙතන කෝණේ ඒ වගේ තුන් ගුණයක් ඉඳ 18 ඒවා තුනක් කීයද? අංශක 54යි. හරි පැහැදිලිද? ඔය වගේ නිකාර කෙටි ප්‍රශ්න වලට එනවා. කෝණවල අගයන් හොයන්න. හරි මේවා නිතරම පේපර්ස් වල අහනවා. හරි ස්පර්ශකත් එක්ක ජ්‍යාමිතියෙන් එන බහුවර්ග කියන කෙටි ප්‍රශ්න වලට එන්නේ. හරි ලකුණු දෙකක් නේ. ඒකේ පියවර ලියන්න ඕනේ උත්තරේ ටක් ගාලා අරන් උත්තරේ හරියට ඒකයත් එක්ක තියන්නත් වෙනවා. හරි. දැන් මේකෙත් ළමයි මේ තියෙන ස්පර්ශකයක් C කියන්නේ ස්පර්ශ ලක්ෂ්‍ය. ඉතින් මේ තියෙන වෘත්ත කේන්ද්‍රය O වලින් නිරූපණය කරන්නේ. හරි. ප්‍රශ්න අංක 2 බලමු. හරි. මේ තියෙන ස්පර්ශකේ AB C කියන්නේ ස්පර්ශ ලක්ෂ්‍ය. මෙතන මේ තියෙන කේන්ද්‍රය මෙන්න අරයනේ. ස්පර්ශ ලක්ෂ්‍යයට ඇඳි අරය. ඒතර මෙතන ඕගොල්ලෝ දන්නවා අංශක කීයද? 90යිනේ. නේ මෙතන අංශක 90ක් කියලා දාගන්න. ස්පර්ශකයයි අරයයි අංශක 90ක් වෙනවා. ලම්බගයිනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ ත්‍රිකෝණය සලකලා. හොඳට බලන්න. OCB ත්‍රිකෝණයේ සලකා හරිද අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 නේ. 90යි 30යි මේක C. කෙලිම ඕනනම් එකපාරම C කෝණය ගන්නවා නම් ඉතින් 180ෙන් අඩු කරන්න මේ 90යි මේ 30යි. එකතු කරලා 90කුයි 30කුයි එකතු කරලා අඩු කරන්න. 180ෙන් අඩු වෙනවා අංශක 120ක් නේ. ඒ කියන්නේ අංශක කී දෙන්නේ? 60යි කියලා ගන්න පුළුවන් නේ. C කෝණයේ අංශක 60ක් වෙනවා. ඊළඟට මේක හරි. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහලා තියෙනවා මෙන්න මේ සිම්පල් B කෝණය මේ A කෝණය. එතකොට මෙතන බලන්න චූටි ත්‍රිකෝණයක් තියෙනවානේ මේ. මෙන්න ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. ඒක බලන්න මොන ත්‍රිකෝණයක්ද? ඒක හොඳට පේනවා ඕගොල්ලන්ට මේකත් අරයක් මේකත් අරයක්. එක මූර්තයේ අරයන් දිගින් සමානයි නේ. එතකොට මේ තියෙන්නේ අරයක් මේ තියෙන්නේ අරයක්. එතකොට මේ ත්‍රිකෝණේ සමදීපාදයි. නේ සමදීපාද ත්‍රිකෝණයේ මොකද වෙන්නේ? අර දිගින් සමාන පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක විශාලත්වයෙන් සමානයි නේ. ඒතර මේ කෝණේ A නම් මේ කෝණෙත් ඇත්තටම B කියන එක Aටම සමානයි. A කෝණේ B කෝණේ සමානයි. එතකොට දැන් මේ ත්‍රිකෝණේ සලකලා කෝණ තුනේම එකතු 180ක් හින්දා නේ අපිට පුළුවන් 180න් මේ කෝණේ අඩු කරාම නැත්නම් මෙතන හරි A ධන Aම ලියුව හැකියි. මොකද A සහ B සමානයි හින්දා A කෝණේ B කෝණටත් A කෝණෙම ලියුව හැකියි. හරි සමානයි ධන 30 නේ. සමානයි 180යි. ඉතින් නැත්නම් 180න් මේ කෝණය අඩු කරලා දෙකට බෙදන්න. නේ 180න් 30 අඩු කරලා හරි මෙතන 2යි එන්නේ. දෙකට බෙදුවා නම් හරි. කියන්නේ 150 නේ එන්නේ බෙදන්න දෙකට. එතකොට ඒ වලගේ එනවා. හරි දෙපැත්තම දෙකෙන් බෙදුවාම හරි ඔය වගේ ගන්න පුළුවන් නේ. දෙපැත්තම දෙකෙන් බෙදන්න. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට අංශක 75යි කියලා එනවා. A කෝණේ B කෝණෙත් අංශක 75යි. හරිනේ. 75යි 150යි 130යි 180ක් එනවා. හරි ඒ අපි ගත්තේ පොඩි ත්‍රිකෝණේ සලකලා. කලින් ගත්තේ ලොකු ත්‍රිකෝණේ සලකලා. හරි. ඊට පස්සේ දැන් කවුරු හරි මෙතන කෝණය යවුණානේ. මෙතන කෝණෙත් මොකක් හරි AB නේ. මේ කෝණය මොකක් හරි x නම්. මේ කෝණය යවුවා නම් මොකද කරන්න ඕනේ? මේ සම්පූර්ණ කෝණය 90නේ. 90න් මේ B කෝණේ 75 අඩු කරන්නනේ. මෙන්න මේ කෝණේ x ඇහුවා නම් ගානේ අංශක 90න් මෙතන සම්පූර්ණ කෝණේ 90න් B කෝණේ. B කියන්නේ කීයද? 75යිනේ. 75 අඩු කරා නම් අංශක කීයද? 15ක් කියලා එනවා. නේ? ඒ වගේ අපිට ටක් ගාලා කෝණවල අගයන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. ඊළඟ අනිත් ඔය වගේම බලන්න ස්පර්ශකයක් තියෙන්නේ AB C කියන්නේ ස්පර්ශ ලක්ෂ්‍ය. ඉතින් අපිට ටක් ගාලා මෙතන අංශය කීයද මේ කේන්ද්‍රය අරයක් නේ. මෙතන අංශක 90යි. 90යි නේ. ඊට පස්සේ දැන් මෙතන මේ කෝණේ සමානයි කියලා දීලා තියෙනවා. නේ. ඒතකොට අපි දන්නවා තමයි දැන් මේක ගත්තොත් මේ අරයක් මේකත් අරයක්. හරිද? එක මූර්තයේ අරයන් සමානයි. ඒතකොට මේ ත්‍රිකෝණේ බලන්න.
මේ ත්‍රිකෝණේ එතකොට අපි දන්නවා මේ දිගින් සමාන පාද දෙකට ඉස්සරහෙන් තියෙන සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න බෑ. දැන් මේ පාදෙට ඉස්සරහෙන් තියෙන x නේ. එහෙනම් මේ පාදෙට ඉස්සරහෙන් තියෙන කෝණෙත් මොකක් වෙන්න ඕනද? x ම වෙන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේ කෝණෙත් x කියලා දීලා තියෙනවා දත්තේ. මේකත් x මේකත් x. එහෙනම් මොකද වෙන්නේ? මේක සම පාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. එතකොට මේ CE පාදේ මේ පාද දෙකේ දිගවල වලටම සමානයි. පැහැදිලිද? අපිට දත්ත වශයෙන් එක x මේක x කියලා දීලා තියෙනවානේ. මේ දෙක සමානයි කෝණ දෙක. ඊට පස්සේ මේ දිගයි අරයන් හින්දා සමානයිනේ. මේ ත්‍රිකෝණේ සමදීපාද වෙන නිසා මේ කෝණේ සමාන වෙන්න ඕනේ. නේ? අර දිගින් සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයිනේ. සමදීපාද ත්‍රිකෝණයක. ඒක මතක තියෙන්න ඕන ක්‍රමයන්. එහෙනම් මෙතනින් අපිට කිව්ව හැකි මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. x x x නේ කෙලින්ම මෙතන හරි x එකතු කිරීම x සමානයි 180යි අංශද. ඉතින් මෙතන 3යි x සමානයි 180යි. නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව දෙපැත්තම 3ෙන් බෙදුවාම ඔයගොල්ලන්ට x මෙතන 3ට 3 කැපෙනවා x සමානයි අංශක කීයද 60යි කියලා එනවා. එතකොට මේ කෝණේ අංශක 60යි. මෙතන සම්පූර්ණ කෝණේ 90යිනේ ස්පර්ශකයේ අරේ ලම්බකයිනේ. දැන් y කෝණේ ගද්දී 90ෙන් මේ x කෝණේ අඩු කරන්න නේ. y ගද්දී අංශක 90ෙන් 60ක් අඩු කරා නම් හරි. y සමානයි අංශක 30යි කියලා එන්නේ. හරි. දැන් ප්‍රශ්නාංක මේකේ 4 වෙනි ගානේ ළමයි තියෙන්නේ. හරි ඒක වෙනම ගානක් තියෙන්නේ. හරි ඔයගොල්ලන්ගේ ආච්චි පොතේ තුල ගණන් තියෙනවා. ටටියුට් එකෙන් බලන්න පුළුවන්. හරි මේකේ අපිට දීලා තියෙනවා රූපේ දැක්වෙන්න O කේන්ද්‍රය වූ වෘත්තයේ මත පිහිටි x. හරිද ලක්ෂයේදී ඇඳි ස්පර්ශකයේ AB වේ. හරි වෘත්තයේ මත පිහිටි මේ x ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ AB වේ. වෘත්තයේ ආරය සෙන්ටිමීටර් 6ක් මාක් කරගන්න. හරි වෘත්තයේ ආරය නේ. එතකොට මෙතන සෙන්ටිමීටර් 6යි මේකත් ආරයක් නේ. මෙතන ඉඳන් මෙතනටත් සෙන්ටිමීටර් 6යි. 6යි. ආරයන් සමානයි එකම වෘත්තයේ. YB දිග සෙන්ටිමීටර් 4ක්ද වේ. YB දිග මෙතන ඉඳන් මෙතන සෙන්ටිමීටර් 7යි. එන ළමයා මෙතන ඉඳන් මෙතන මුළු දිග කීයද? 6යි 4යි 10යි සෙන්ටිමීටර්. හරිද? මේක 6යි. එතකොට මේ ආරය අපි දන්නවා මේ ස්පර්ශ ලක්ෂයට ඇඳලා තියෙන්නේ මේ. මේ ආරය අපි දන්නවා මේ ස්පර්ශකය සහ ස්පර්ශ ලක්ෂයට ඇඳි ආරය ලම්බකයි. මෙතන අංශ 90යි. ආරයයි ස්පර්ශකයයි ලම්බකයි මතක තියාගන්න. හරි? ස්පර්ශකයක් අපි වෘත්තයකට ඇඳාම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ආරයට ස්පර්ශකේ ලම්බක වෙනවා. මෙතන අංශ 90යි. ඉතින් මෙතන ඔයගොල්ලන්ට දැන් අපෙන් අහන්නේ ළමයි ගානේ XB දිග. මෙන්න මේ දිග අහන්නේ. ස්පර්ශකයේ දිග නෙමෙයි මෙතන ඉඳන් මෙතන දිග. එනි ස්පර්ශකයෙන් කොටසක දිග තමයි අහන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අක් ගාලා මතක් වෙන්න ඕනේ මෙතන දැක්කහම පේනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා පාදවල දිග අහද්දි කවද මතක් වෙන්නේ? පයිතගරස්. හරි පයිතගරස් මතක් වෙලා පයිතගරස් ප්‍රමේයමයි මතක් වෙන්න ඕනේ. හරි ඉතින් පයිතගරස් ප්‍රමේයෙන් අපි දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් නේ අනිත් පාද දිග හොයාගන්න පුළුවන්. ඉතින් පයිතගරස් මොකක්ද ළමයි කිව්වේ? ඕනෑම ෘජුකෝණී ත්‍රිකෝණයක හරි අපිට සරලව මේක කියනවා නම් කර්ණයේ දිගේ වර්ගයනේ. කියන කර්ණයේ දිගේ වර්ගය. නැත්නම් කර්ණයේ වර්ගය. කර්ම නෙමෙයි. හරි OB ගේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. හරි පයිතගරස් ප්‍රමේය අපි එහෙම සරලව ඉදිරිපත් කරාට හරියටම ඉදිරිපත් කරන්නේ එහෙම නෙමෙයි. හරි දැන් අපිට ගාන හදන්න ඕනේ වෙන්නේ මේ සරලව ඉදිරිපත් කරන විදිහනේ. කර්ණයේ වර්ගය සමානයි. අපි මතක තියාගන්න එහෙමනේ. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවටනේ. හරි XB වර්ග එකතු කිරීම OX වර්ග. ඉතින් කර්ණයේ වර්ගය ගත්තොත් කර්ණයේ දිග කීයද? 6යි 4යි 10යි ඉන්නේ. 10 වර්ගය සමානයි. හරි මෙතන XB වර්ග OX 6යි 6 වර්ගය. ඉතින් මෙතන C එනවා. හරි XB වර්ග ධන 6 වර්ග 36 මෙහාට එද්දි ලකුණ ඍණ වෙනවනේ නේ. හරි ඒක XB වර්ග 136 ගියාම 64යි XB වර්ග දෙපැත්තෙම වර්ගමූලය ගන්න නේ දෙපැත්තෙම වර්ගමූලය ගද්දී අර එක පැත්තකට ධන හොරින දානවා දැන් අවශ්‍ය නැහැ අපි දිගක් ධන උත්තරයක් නිසා හරි දෙපැත්තෙම වර්ගමූලය ගද්දී සාමාන්‍යයෙන් අර එක පැත්තකට ධන හොරින දාන්න ඕනේ හැබැයි දිගක් ඍණ වෙන්න බැරි හින්දා අපි මෙතන ධන උත්තරේ විතරයි ගන්නෙ හරි මෙතන වර්ගයයි වර්ගමූලය කියලා යනවනේ XB හරි මේ 64 වර්ගමූලය අපි දන්නවා 8යි එහෙනම් කී දෙන්නේ XB දිග සෙන්ටිමීටර් 8යි පැහැදිලිද හොඳයි දැන් ළමයි අපි ඊළඟ ක්‍රමයට එන්න හදන්නේ. දැන් ප්‍රමේයන් දෙකක් කතා කරානේ. මෙතනනේ ප්‍රමේය සහ විලෝම. මෙතන දෙකක් කතා කරා. තුන්වෙනි එක තමයි දැන් කතා කරන්න හදන්නේ. දැන් ඒකෙදි ළමයි අපි ඉගෙන ගන්න මේ වෘත්තයකට පිටතින් පිහිටි ලක්ෂයක ඉඳන් වෘත්තයකට ස්පර්ශක බලමු අඳින්න පුළුවන්ද? අඳින්න පුළුවන් නම් ස්පර්ශක කීයක් ඇඳ හැකිද? හොඳට බලන්න. හරිද? මෙන්න අපි ගන්නවා වෘත්තයක්. ඔය වගේ වෘත්තයක් ඇඳුවා.
හරි කිසියම් අරයක් සහිත වෘතයක් අඳිනවා. හරි කිසියම් අරයක් සහිත මම මේ වගේ වෘතයක් ඇඳ ගන්නවා. මේ දින වෘත කේන්ද්‍රය. ඔයගොල්ලෝ කවපට්ටෙන් අඳින්න ඕනේ. දැන් වෘතයේට එළියෙන් පිහිටි කැමැති ලක්ෂයක්. හරි මෙහේ හරි කොහේ හරි මේ වෘතයේට පිටින් පිහිටි ලක්ෂයක් මම ගන්නවා මෙන්න. P. හරි. දැන් ඔයගොල්ලන් නිකන් බැලුවේ හැකි ඔහොම අරගෙන අඩවලකුත් අරගෙන මෙතන ඉඳන් නිකන් මට දැන් ඔහොම රේඛා ඇඳ හැකි නෙමෙයි. ඔන්නෝම රේඛා ඇඳගෙන යන්න පුළුවන්. එක එක රේඛා ඔහොම ඇඳ හැකි. සමහර රේඛා වෘත්තේ කපාගෙන යනවා ලක්ෂ දෙකක් කරා යනවා. නේ? සමහර රේඛා වෘත්තේට පිටතින් යනවා මේ. හරි සමහර රේඛා වෘත්තේට පිටතින් යනවා. සමහර රේඛා වෘත්තේ ගෑවිගෙන යනවා යන්තමින් එක් ලක්ෂයකදී. සමහර රේඛා වෘත්තය ලක්ෂ දෙකකදී ඡේදනය කරලා යනවා නේ. මේ P බාහිර ලක්ෂයේ ඉඳන් වෘත්තයට ඔහොම රේඛා ඇඳ යනවා. හරි මෙතනත් බලන්න මේ මෙතනින් යන රේඛාවත් වෘත්තයේ ගෑවිගෙන යනවා එක් ලක්ෂයකදී. ආයි වෘත්තයට එළියෙන් යන විදිහට ඇඳ හැකියි. එහෙනම් ටිකක් කල්පනා කරලා ඕගොල්ලන්ට කිව්වේ හැකි ළමයි බාහිර ලක්ෂයක ඉඳන් මේ තියෙන බාහිර ලක්ෂයනේ වෘතයකට පිටින් පිටි ලක්ෂයක ඉඳන් වෘතයකට ළමයි ස්පර්ශක කීයක් ඇඳ හැකිද? ස්පර්ශක දෙකයි අඳින්න පුළුවන්. ඔන්න එකක් ඇඳ මෙන්න වෘතයේ ගෑවිගෙන යන ලක්ෂය. ස්පර්ශ ලක්ෂය මම මෙතන A කියලා ගන්නවා. අනිත් එක කොහෙන්ද අඳින්න පුළුවන්? මෙහෙමද බෑ. මෙහෙන් අය අඳින්න බෑ. අනිත් එක මේ පැත්තෙන් ඇඳ හැකියි. ඔන්න අනිත් ස්පර්ශකය. හරි. A B. ඔන්න මම මෙතනින් නවත්තන්නම්. ඔන්න මේක දික් කරන් ගියත් කමක් නැහැ. මේක මම මෙතනින් ස්පර්ශ වෙන තැනින් නවත්තන්නම් ඈ. හරිද? මේක මොකද්ද? ස්පර්ශකය කියලා තේරෙනවනේ. මේ ස්පර්ශය වන දික් කරන්න පුළුවන් නෝම. ඔක කොහොමද දික් කරන්නේ? මේකත් ඕන නම් මෙහෙම දික් කරලා යන්න. හරි. එහෙනම් ළමයි මට කියන්න වෘතයකට ලියා ගන්න රතු පෑනෙන් වෘතයකට හරිද පිටින් පිහිටි ලක්ෂයක ඉඳන් බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳන් වෘතයකට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. මෙන්න එක ස්පර්ශකයක් මෙන්න අනිත් ස්පර්ශකය. ඒතර මේ ස්පර්ශකය වෘතයේ ස්පර්ශ කරන ලක්ෂය A. මේ ස්පර්ශකය වෘතයේ ස්පර්ශ කරන ලක්ෂය B. ඉතින් මේ ටික ඕනම වැඩි ටික මකලා දාන්නම් ඈ. B ගාවින් නවත්තන්නම්. එතෙන් එහාට ටික අපිට අවශ්‍ය නැහැ නේ. හරි. ඒතර මේ තියෙන එක ස්පර්ශකයක් මේ තියෙන අනිත් ස්පර්ශකය. ටිකක් දැන් මෙතන ඔයගොල්ලෝ මේක ඇඳලා බැලුවේ හැකිනේ. වෘතයක් ඇඳලා මෙහෙම ලක්ෂයක් මාක් කරලා ඔහොම ස්පර්ශක දෙක ඇඳ ගන්න. ඇඳාම මෙතන අපිට වැදගත් ලක්ෂණ තුනක් පේන්න තියෙනවා. මම ඔප්පු කරලා පෙන්නන්නම්. එකක් මේ ස්පර්ශ දෙකේ දිග මැල්ල බලන්න. මෙයාගේ දිගයි මෙයාගේ දිගයි මොකද වෙන්නේ? සමාන වෙනවා. ඊට පස්සේ මම මෙතන ස්පර්ශ ලක්ෂයට අපි දන්නවා කේන්ද්‍රය ඉඳන් අරය ඇඳුත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලම්බක වෙනවනේ. ඒක අපි කලින් ඉගෙන ගත්තානේ. මෙතනත් ස්පර්ශකයේ මේ ස්පර්ශ ලක්ෂයේද අරයක් ඇඳුත් කේන්ද්‍රය ඉඳන් ලම්බක වෙනවනේ. ඒකත් හරි. හරිද? ඊට පස්සේ මම මෙතන පොඩි නිර්මාණයක් කරනවා ළමයි. මෙතන වැදගත් ලක්ෂණ බලන්න ඕනේ හින්දා මේ බාහිර ලක්ෂයයි වෘතයේ කේන්ද්‍රය මම යා කරගන්නවා. අග්‍රවෘත්ත තියලා යා කරගන්න. හරි. යා කරාම මේක ළමයි ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් එනවා. ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් එනවා. හරි. හොඳට බලන්න මේ ත්‍රිකෝණ දෙක ළමයි අපිට අංග සමයි කියලා පෙන්නන්න පුළුවන්. හොඳට බලන්න මේ. දැන් මේ දිගට මේ දිග සමානයි ඇයි අරයිනේ. හරිද? හරි. ඔන්න මම දැන් ඔන්න අංග සම කරලා පෙන්නන්නම්. OBP ඍජු කෝණී ත්‍රිකෝණය හා OAP ඍජු කෝණී ත්‍රිකෝණ සලකා. නැත්නම් ත්‍රිකෝණවල. ඔන්න බලන්න. OB දිග සමානයි මේ ත්‍රිකෝණේ OA දිගට. ඇයි ඒ අරයන්? එකම වෘත්තයක අරයන් සමානයි. ඊට පස්සේ OP දිග සමානයි OP නැත්නම් පොදුයිනේ. පොදු පාදේ පොදුයි. මේක මේ දිග මෙයාට මේ කර්ණයනේ. මේ ඍජු කෝණ ත්‍රිකෝණේ කර්ණයත් OP මේ ඍජු කෝණ ත්‍රිකෝණේ කර්ණයත් OP. ඒක දෙකටම පොදුයි. සමානයි. හරිද? ඊට පස්සේ මේ ත්‍රිකෝණ දෙක ඍජු කෝණීනේ. දැන් මතකද ත්‍රිකෝණ අංග සම කරලා පෙන්වන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවානේ. පාකෝපා කෝපෝපා කර්ණපා. ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් හින්දා අපිට කර්ණපා වලින් අංග සමයි කියලා පෙන්වන්නත් පුළුවන් මේක. ඍජු කෝණී ත්‍රිකෝණ දෙක කර්ණ සහ තව එක් පාදයක් නේ අමෘත පාදයක් සමාන නම් එම ත්‍රිකෝණ දෙක කර්ණපා වලින් අංග සම වෙනවා නේ. ඉතින් මෙතන අපි දැන් මේ කෝණ දෙක අංශක 90කුත් වෙනවා ඕන එක ලියන්න. ලියන්න අවශ්‍ය නැහැ. මොකද OB P කෝණයයි OA P කෝණයයි අංශක 90යිනේ. හරි එම නිසා මොකද වෙන්නේ? OBP ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණය අංග සමයි. ඉතින් කැලේ අපි කියන්නේ අංග සමයි. OAP ඍජු කෝණී ත්‍රිකෝණයට. මොකද අවස්ථාව කර්ණ පා.
දැන් අපි දන්නවා අංග සම ත්‍රිකෝණ දෙකක් ළමයි සෑම අතින්ම සමානයිනේ වර්ගඵලයෙන් සමානයි පරිමිතියෙන් සමානයි ඉතිරි අංග සමානයිනේ අනුරූප ඉතිරි අංග. ඉතින් අපිට කිව්ව හැකි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි හින්දා එම නිසා අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන නිසා PB දිගයි මොකද වෙන්න ඕනේ? මේ දිගට මේ දිග සමානයි. ඒකෙන් ළමයි මොකද්ද කියවෙන්නේ? PB දිගයි PA දිගයි සමානයි කියන්නේ මොකද්ද? බාහිර ලක්ෂයේ ඉඳන් වෘතයට ඇදී ස්පර්ශක දෙක දිගින් සමාන වෙයි. ඔන්න පළවෙනි කාරණය. ඊට පස්සේ අපිට කිව්ව හැකි මේ කෝණෙට මොකද වෙන්නේ? ඇයි මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි. හරි මේ කෝණේ ලිව්වේ හැකි OPB කෝණය. හරි. ඊට පස්සේ ලියන්න අපිට වැදගත් දේවල් දෙවෙනි එක OPB කෝණය. සමානයි OPA කෝණය. නේ අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන හින්දා ඕක ලිව්වේ හැකි. මේකෙන් මොකද්ද කියවෙන්නේ? මේකෙන් ළමයි කියවෙන්නේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාවෙන් ස්පර්ශක දෙක අතර තිබ්බ කෝණය. කල්පිතන අංශක 60යි කියලා. එතකොට මේක 30යි මේක 30යි වෙනවනේ. අංශක 60ක් වුණා නම් මේක අංශක හරිද 120ක් වුණා නම් 60 60යි වෙනවනේ. එහෙනම් උතරින් ලියවෙන්නේ ළමයි බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාවෙන් ස්පර්ශක දෙක අතර තියෙන කෝණය මොකද වෙන්නේ? සමානව කොටස් දෙකකට බෙදෙනවා. ඒකට අපි කියනවා සමච්ඡේදනය වෙනවා කියලා. බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරනවා. තව එකක් තියෙනවා. මේ කෝණය සමානයිනේ. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයි. ඒ කියන්නේ හරිද? POB කෝණය. තුන්වෙනි කාරණය. POB කෝණයයි හරි POA කෝණයයි මොකද වෙන්නේ? සමානයි. ඒකෙන් මොකද ළමයි කියවෙන්නේ? හරිද? මේ බාහිර ලක්ෂයේ ඉඳන් ඇඳලා තියෙන ස්පර්ශක දෙකෙන්. කියන්නේ මේ ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණ සමාන වෙනවා. ඔන්න බලන්න PB ස්පර්ශකයෙන් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ මේ රේඛා ඛණ්ඩයේ දෙකලවරින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය වයි. PA ස්පර්ශකේනොත් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය වයි. සමානයි. එක් ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාදනය කරනවා. එහෙනම් ළමයි අපි දැන් ඉගෙන ගත්තා බාහිර ලක්ෂයේ ඉඳන් වෘතයකට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. එතන අපිට ස්පර්ශක දෙකක් ඇඳාම ඒ ස්පර්ශක දෙක දිගින් සමානයි. මේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයේ යාගන රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණේ සමච්ඡේදනය කරනවා. එක් ස්පර්ශකයේ මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාදනය කරනවා. ඔන්න ඔය ටික තමයි අපිට තාමත් වැදගත්. හොඳයි අපි දැන් මේකත් එක්ක ගණන් වලට ඇවිල්ලා ඊළඟ අවසාන ක්‍රමයක් මේ පාඩමේ කතා කරලා ඉවර කරමු. දැන් අපි ළමයි බලමු මේ ඉගෙනගත්ත ක්‍රමයක් එක්ක ගණන් කීපයක් අපිට කලින් ක්‍රමයේත් මේවට සම්බන්ධ වෙන්න ඕනේ. හරි. දැන් මේකේ තමයි තියෙනවා මේ වෘත්තේ තියෙන්නේ මේ බාහිර ලක්ෂය ඉඳන් වෘතයට ඇඳි ස්පර්ශක දෙකක් තියෙන්නේ. දත්ත වලට දීලා තියෙනවා. AB සහ නැත්නම් BC සහ BA ස්පර්ශක දෙක. O කියන්නේ කේන්ද්‍රය. එතකොට OA අරය සෙන්ටිමීටර 6යි කියලා දීලා තියෙනවා. OC කියන්නේ තරයක්. එතකොට මෙතන කෝණේ අංශක 55යි මේ කෝණේ x මෙතන කෝණේ z මේ කෝණේ y. අපි මුලින්ම අහනවා ළමයි x y z කෝණවල අගයන් හොයන්න. දැන් ටක් ගාලා ඔයගලන්ට ක්ලික් වෙන්න ඕනේ මේ කෝණේ සමාන වෙනවනේ. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයයක් නේ. ඒ ප්‍රමේයෙන් අපි ඉගෙන ගත්තා ස්පර්ශක දෙක දිගින් සමානයි. මේ කෝණ දෙක සමාන වෙනවා. මේ කෝණ දෙක සමාන වෙනවා. ඒ ප්‍රමේයට අනුව අපිට කිව්වේ හැකි කෙලින්ම x කෝණේ අංශක කීයද? 55ක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් ඉගෙන ගත්තා ස්පර්ශකය සහ ස්පර්ශ ලක්ෂයේදී අරය ලම්බක වෙනවා. ස්පර්ශකයේ සහ ස්පර්ශ ලක්ෂයේදී අරය ලම්බක වෙනවා. ඊට පස්සේ මේ රුජු කෝණී ත්‍රිකෝණේ සලකලා මේ කෝණේ හෙව්වේ නේ මේ ත්‍රිකෝණයක් නේ. රුජු කෝණී ත්‍රිකෝණේ මේ y කෝණේ හැරදී කෙලින්ම මේ කෝණ තුනේ එකතුව 180ට සමාන කරත් 1යි. නැත්නම් 180ෙන් මේ කෝණ දෙක අඩු කරත් 1යි. මේ 90යි 55යි. අඩු කරන්න. නේ? ඒතකොට 180ෙන් අඩු වෙනවා ළමයි 100 කීයද? අංශක 45ක් 100. නේ? ඒතකොට මෙතන එන්නේ කීයද? අංශක 35යි y. ඊට පස්සේ y කෝණේ 35ක් නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? z කෝණේ 35ක් වෙන්න ඕනේ. මොකද මේ දෙක සමානයි. නේ? y සමානයි z. ඒ කියන්නේ z කෝණේ අංශක කීයද? 35ක් වෙන්න ඕනේ. ඔන්න කෝණ තුනේ අගයන් හෙව්වා. ඒ ටික පැහැදිලිද? හරි. ඊට පස්සේ ළමයි අපෙන් අහලා තියෙනවා OABC චතුරස්‍රයක්නේ. OABC චතුරස්‍රයේ පරිමිතිය. හරි. OABC චතුරස්‍රයේ පරිමිතිය මෙතන අපිට දීලා තිබ්බා. හරිද? දිගවල. මෙතන තව එක දිගක් ලකුණු කරන්නත් ඕන ළමයි. මේ වෘත්තයේ අරය අපිට දීලා තිබ්බා සෙන්ටිමීටර් 6යි කියලා. ඒක දත්තේ අරය සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ මේකේ දීලා තියෙනවා අර OB දිග. හරිද? OB දිග අපිට දීලා තියෙනවා ළමයි මේ ගානේ එක දත්තයක් වශයෙන්.
හරිද? සෙන්ටිමීටර් 10යි කියලා. ඔන්න ඔය දෙක දීලා තිබ්බ ගානේ. අර ඒ දීලා තිබ්බා OB දිග දීලා තිබ්බා. අපෙන් දැන් පරිමිතිය අහනවා ළමයි. පරිමිතිය කියන්නේ වටේ මුළු දිගනේ. කිසියම් තල රූපයක. එතකොට අරේ 6යි නම් මේ දිගත් කීයද? 6යි. ඒකත් හරි. මේ දෙක සමානයිනේ. 6යි 6යි. දැන් මේ දිගත් සමානයි අපි ඒක තමයි ගන්නේනේ. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? ඉස්සෙල්ලා මෙන්න මේ දිග හොයාගන්න වෙනවා. කොහොමද හොයාගන්නේ මේ දිග? මොකද මේ දිගයි සමානයි. මේ දිග හොයාගන්න පයිතගොරස් ප්‍රමේය දැන් මෙහි මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් හින්දා. මේක 6යි කර්ණය කීයද? OB සෙන්ටිමීටර් 10යි කර්ණය. දැන් පයිතගොරස් ප්‍රමේය දාමු. හරි කර්ණයේ වර්ගය OB වර්ග සමානයි. හරිද? OC වර්ග. මෙතන ඔයගොල්ලෝ ලියන්න OCB ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් කියලා ලියලා කර්ණයේ වර්ග සමානයි. හරි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුනේ. හරි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. හරිනේ. OB නේ කර්ණේ. ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. BC වර්ග ධන CO වර්ග. OB කියන්නේ සෙන්ටිමීටර් 10 වර්ගය. BC තමයි අපි හොයාගන්න ඕනේ. CO 6යි නේ. 6 වර්ගය. ඉතින් මෙතන CN හරිද? ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ 6 වර්ගය 36 මෙහාට එද්දි අඩු වෙනවනේ ටක් ගාලා. ඔව් ටක් ගාලා හදන්න පුළුවන්. ඉතින් ඔතනින් කෙලින්ම අපි කලිනුත් හැදුවා. මෙතන 64 වර්ගමූලයක් නෙන්නේ නේ. CN 36 අඩු කරලා වර්ගය අයින් කරන්න වර්ගමූලය ගත්තාම කීයද? සෙන්ටිමීටර් 8යි BC. හරි එහෙනම් සෙන්ටිමීටර් 8යි. මේක සෙන්ටිමීටර් 8යි. දැන් ඉතින් අපිට මේකේ පරිමිතිය ගත්තී 6යි 8යි 8යි. කී දෙන්නේ එහෙනම්? පරිමිතිය 6යි සෙන්ටිමීටර් 6යි 8යි 8යි. එකතු කරලා ගන්න සෙන්ටිමීටර වලින් උත්තරේ තියන්න 8යි 8යි 16යි මෙතන 6යි 6යි 12යි 16යි 12යි කීයද 28ක් එන්නේ නේ. හරි 28ක් එන්නේ මේ චතුරස්‍රයේ පරිමිතිය. අන්තිමට අහලා තියනවා ළමයි මොකක්ද අහලා තියෙන්නේ? අන්තිමට අහලා තියෙන්නේ OABC මේ චතුරස්‍රයේ වර්ගඵලය. අන්න දැන් වර්ගඵලය ළමයි ගන්නෙ කොහොමද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය වර්ගඵල හොයන්න දන්නේ ඍජු කෝණාශ්‍රයක දිග වැඩි කිරීම පල්ල සමචතුරාශ්‍රයකනේ දිග වැඩි කිරීම පල්ල ත්‍රිකෝණයකනේ ආධාරක පාදයේ ලම්බ උසින් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. සමාන්තරාශ්‍රයක ආධාරක පාදයේ ලම්බ උසයි වැඩි කරන්න ඕනේ නේ. රොම්බසයකනේ ඒ වගේ වෘතයක ඒ වගේ තල රූප වල වර්ගඵල හොයන්න දන්නවා. දැන් මේ OABC කියන එක එහෙම ඔයගොල්ලෝ දන්න රූපයක්ද? නෑ. හැබැයි අපි දන්නවා ළමයි මේ චතුරාශ්‍රයේ වර්ගඵලයේ සමානයි නේද මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණේ වර්ගඵලය එකතු කරාම ඇයි ළමයි මේ ත්‍රිකෝණ දෙකෙන්නේ මේ චතුරාශ්‍රය හැදිලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි හොයලා එකතු කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක විශාලත්වයෙන් සමානයි. අංග සම ත්‍රිකෝණ දෙකක වර්ගඵල සමානයිනේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා දෙකෙන් වැඩි කරා නම් හරි. එහෙනම් මොකද ලියන්න ඕනේ? මේ චතුරාශ්‍රී වර්ගඵලයේ සමානයි ටක් ගාලා මෙන්න ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ගන්නේ? භාගයයි ආධාරක පාදේ 8 නම් ලම්බ උස නෙමෙයි ත්‍රිකෝණී ත්‍රිකෝණයක් හින්දා අමුතුවෙන් ලම්බයක් ගහන්න ඕනෙත් නෑ. ආධාරක පාදේ ලම්බ උස. ඔන්න එක ත්‍රිකෝණයක වර්ගඵලය. ඕක වැඩි කරන්න දෙකෙන්. එතකොට සම්පූර්ණ මේ චතුරාශ්‍රී වර්ගඵලය එනවා. මේ දෙකට මේ දෙක කපලා දාන්නත් පුළුවන් නේ. 8 වරක් 6 කීයද? 48යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද? හොඳයි. ඊළඟට හරිද ළමයි? ඊළඟට අපි බලමු ඊළඟ ගාන. ඕකේ ඊට පස්සේ වලට එහෙම නෑ. හරි. දැන් ඒකේ ළමයි මේ තියෙන වෘත්තයට ස්පර්ශක මෙතන ළමයි 6ක් ඇදලා තියෙනවා. බාහිර ලක්ෂයකින් 6ක් අඳින්න බෑ. දෙකයි අඳින්න පුළුවන්. බාහිර ලක්ෂ 3ක් තියෙනවා මේ. ඒ කියන්නේ බාහිර ලක්ෂයක්. ඒ ලක්ෂය නම් වෘත්තයේ ස්පර්ශක දෙකක් ඇදලා මේ. AQ AP. හරිද? B ලක්ෂිත බාහිර ලක්ෂයක්. ස්පර්ශක දෙකක් ඇදලා. BR BP. දැන් අපි දන්නවා බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයකට ස්පර්ශක ඇඳහම ඒ ස්පර්ශක දෙකේ දිග සමානයිනේ. ඒතර මේ දිගයි සමානයි. ඊට පස්සේ මේ ලක්ෂය ඉඳන් ඇඳහමත් ස්පර්ශක දෙකක් මේ දිගයි සමානයි. ආයි මේකත් බාහිර ලක්ෂයක්නේ. ඒකින් දුනුත් ස්පර්ශක දෙකක් ඇඳහම මේ දිගයි සමානයි. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ මේ ගානේ ළමයි තියෙන්නේ ABC මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණයක් පේනවා ඔයගොල්ලන්ට පරිමිතිය. මම ටක් ගාලා දැන් ක්ලික් වෙන්න ඕනේ. පරිමිතිය කියන්නේ වටේ මුළු දිග. මේ දිග 4 නම් මේ දිගත් කීයද ළමයි? ටක් ගාලා 4යි. මේ දිග 5 නම් මේ දිගත් කීයද? 5යි. ඉතින් මේ දිග වල සමානයිනේ ස්පර්ශක දෙකේ. මේ දිග 6යි නම් මේ දිග 6යි. ආයෙත් දැන් පරිමිතිය ගන්න. ඔය ටික එකතු කරන්න. 5යි 6යි 4යි 5යි එකතු කරා නම් නිම හදන්න ඕනේ පොඩි ගණන්. හරි මේක කෙටි ප්‍රශ්න වලට එහෙම එනවා. ටක් ගාලා මේකේ දිග වල ටික එකතු කරලා පරිමිතිය ගන්න තියෙන්නේ.
හරි. දැන් ළමයි අපි එන්න හදන්නේ අපේ පාඩමේ අවසාන ඒ කියන්නේ මේකේ තියෙන හතරවෙනි ප්‍රමේයයට. දැන් ප්‍රමේයන් තුනක් කතා කරා. මුලින්ම අපි කතා කරා ප්‍රමේයක් නේ ස්පර්ශක ගැන. ඒකේ විලෝමෙත් කතා කරා. එතන ප්‍රමේයන් දෙකයි. දැන් කතා කරපු එක තුන්වෙනි ප්‍රමේය. දැන් අවසාන ප්‍රමේය. හරි ජ්‍යාමිතියේ අන්තිම ප්‍රමේය. 42 වෙනි ප්‍රමේය ජ්‍යාමිතිය උතරින් ඉවර වෙනවා. හරිද? ආයි ජ්‍යාමිතිය නෑ ඉගෙන ගන්න. හොඳයි. එතකොට මේකේ තමයි අපි මේ අලුත් ප්‍රමේය අවසාන ප්‍රමේය දුකයිද අන්තිම ප්‍රමේයෙ හින්දා ජ්‍යාමිතිය ඉවරයි මොනවා කරන්නද? හරිද? ඉතින් ජ්‍යාමිතිය ඉවරයි. දැන් මේ ප්‍රමේයත් අපි සාමාන්‍යයෙන් මෙහෙම ඉගෙන ගන්නත් පුළුවන් ලේසියෙන්ම. හරි? දැන් මම මේ වගේ අඳිනවා වෘත්තයක්. මම ටිකක් පැහැදිලි කරන්නම් මේක. මෙන්න වෘත්තයක්. කැමැතිම වෘත්තයක් ඇඳා. හරිද? ඔයගොල්ලෝ ලස්සන අඳින්න මම අඳිනවා නිකන් බිත්තර කිරි වගේ පේනවා ඇති. කව කට්ටක් නෑ අඳින්නේ ඒකයි. හරි ඔයගොල්ලෝ කවකට තියනවනේ ලස්සන අඳින්න ඉතින් වෘත්ත. හරිද? මේ වෘත්තයක් කියලා හිතන්න මේ දින වෘත්තයක් ඈ. හරි වෘත්තයේ කේන්ද්‍රය මොකක් හරි ඕක. දැන් මේකේ තමයි අපිට මේ ක්‍රමයේ ඉගෙන ගත්තී මේ ඡායකුත් සම්බන්ධ වෙනවා. ඡායකුත් ස්පර්ශකයකුත් සම්බන්ධ වෙලා තමයි මේ ක්‍රමයේ අපි ඉගෙන ගන්න හදන්නේ. හරි. අර පොඩක් ඕල වෘත්තේ ලස්සන අරගන්න. හොඳයි. එතකොට දැන් මේකේ අපි මෙහෙම දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ. මේ තියෙන වෘත්තේ කේන්ද්‍රය. හරි නේදනේ? වෘත්තයක් ඇඳින්න. ඇඳලා මේකේ අපි වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කරලා ස්පර්ශකයක් අඳින්න ඕන. මේ තියෙන ළමයි ඇඳ ස්පර්ශකය. කැමැති ස්පර්ශකයක් කැමැති තැනකින් වෘත්තයට නේ ඇඳ ගන්න ඕන. හරි. මේ තියෙන ස්පර්ශ වෙන ලක්ෂණය නේ. හරි. ඒතර මේ වෘත්තයයි ස්පර්ශකයයි ගෑවෙන ලක්ෂය. ස්පර්ශ ලක්ෂය. හරි. ඒක මම ගන්නම්කෝ P කියලා. මේ තියෙන ඇඳ ස්පර්ශකය AB. ඊට පස්සේ මම ස්පර්ශ ලක්ෂයේදී වෘත්තයට ළමයි අඳිනවා ජායක්. මේ තියෙන ස්පර්ශකය AB කියන්නේ ස්පර්ශකය P කියන්නේ ස්පර්ශ ලක්ෂය. ඔය ස්පර්ශ ලක්ෂයේදී මම අඳිනවා ජායක්. ජායක් කියන්නේ මොකද්ද? වෘත්තයේ මත ලක්ෂ දෙකක් යාගන්න රේඛාඛණ්ඩය. ඒතර ඒක ලක්ෂයක් P වෙන්නත් එපෙන්නේ. ඉතින් මෙහෙම කැමති පැත්තකට ඔහම අදින්න ජායක්. කොහොම හරි මෙහෙම හරි ඔහම ජායක් යන්න හැකිනේ. ඔන්න ජායක් යන්න. මේක ජායක්. මේක මම ලකුණු කරන්නම් x. px කියන්නේ ජායය. හරි. දැන් මේ ස්පර්ශකයයි ජායයි අතර කෝණයක් තියෙනවනේ. ස්පර්ශකයයි ඡායයි අතර කෝණයක් තියෙනවා. දැන් අපි මේ වගේ ස්පර්ශකයක් ඇඳාම හරිද? ස්පර්ශකයයි ඡායයි අතර කෝණයක් තියෙනවා. ඇත්තම කෝණයක්ද කෝණ දෙකක් තියෙනවා. කෝණ දෙකක් තියෙනවා. හොඳට බලන්න මේ ඡාය මේ ස්පර්ශකය. ස්පර්ශකයේ ඡාය අතර කෝණ දෙකක් තියෙනවා. පෙන්වන්න පුළුවන්ද? ඔය දෙක කෝණයක් මේ තියෙන්නේ. මෙන්න එක කෝණයක් ළමයි. හරි? ඔන්න එක කෝණයක්. හරි මේක එක කෝණයක්. අනිත් කෝණෙ මෙන්න. නෑ එක කෝණයක් මොකද්ද? BPX කෝණය. අනිත් කෝණය APX කෝණය. ස්පර්ශකයයි ඡායයි අතර කෝණ දෙකක් තියෙනවා. ඒකත් ඔලුවට දාගන්න. හරිද? පැහැදිලිනේ. ඊට පස්සේ ළමයි මම මේ ස්පර්ශකය මගින් මේ ඡාය මගින් මේ පැත්තේ ආපාතනය කරන කෝණයක් මාක් කරගත්තොත් මේ විදිහට. මේවා කලින් ඉගෙන ගත්ත ප්‍රමේයයක් නෑ අර වෘත්ත ඛණ්ඩ ආශ්‍රිත ප්‍රමේයයක් නේ. මම මොකද්ද මේ අඳගත්තේ? මෙන්න මේ ඡායෙන් ඇත්තට මෙන්න මේ ඡාපයෙන් මේ පැත්තේ පරිධිය මත ආපාතනය කරන කෝණයක් නේ මම යන්නේ. නැත්තම් මේ ඡායෙන් මේ පැත්තේ පරිධිය මත ආපාතනය කරන කෝණයක් ගත්තා. මේ තියෙන්නේ වෘත්ත කේන්ද්‍රය. දැන් ඕගොල්ලන්ට පොඩ්ඩක් මතක ඇති මේ තියෙන ස්පර්ශ ලක්ෂය. හරිද? මම මේ කේන්ද්‍රය නම් මේ ස්පර්ශ ලක්ෂයට අඳිනවා මෙහෙම රේඛාවක්. මේක අරයක් නේ එතකොට නේ. මේක අරයක් නේ. කේන්ද්‍රය නම් මෙතෙන්ට අදිනවා අරය. ඔයගොල්ලෝ දන්නවා ස්පර්ශකයයි අරයයි මොකද වෙන්නේ ලම්බකයි අංශක 90ක් වෙනවා. හරි. ඒ වගේම මම මේ කේන්ද්‍රය නම් x ලක්ෂයටත් අදිනවා මොම රේඛාවක්. අරයක්. එතන ලම්බක වෙන්නේ එතන ස්පර්ශකයක් නැහැ නේ. දැන් මම නිකන් පොඩි ප්‍රශ්නයක් අහනවා මම නිකන් අහනවා මෙන්න මේ කෝණේ සිම්පල් a නම් මේ ඡායයි ස්පර්ශකයයි අතර කෝණේ සිම්පල් a නම් පොඩක් කල්පනා කරලා කියන්න හොඳට බලන්න මෙතන ස්පර්ශකයයි ඡායයි අතර කෝණේ සිම්පල් a මෙන්න මේ කෝණේ a නම් මෙන්න මේ කෝණේ කීයද හොඳට බලන්න මේ අරය මේ ස්පර්ශකයේ ලම්බකයිනේ මෙතන අංශක 90 නේ මේ කෝණේ a නම් මේ කෝණ පැටියක් කෝණ පැටිය කියන්නේ චූටි කෝණ වලට අපි හරි එහෙම කියන්න ඕනේ නැහැ පැටව කියලා නිකන් කිව්වේ. ඒතර මේ කෝණේ සිම්පල් a නම් ළමයි මේ කෝණේ සිම්පල් a නම් ස්පර්ශකයයි ඡායයි අතර මේ කෝණේ a නම් මෙන්න මේ අරයයි ස්පර්ශකයයි අතර කෝණේ අංශක 90 නේ. අරයයි ස්පර්ශකයයි අතර කෝණේ අංශක 90 නේ.
මම අහන්නේ මෙන්න මේ කෝණේ කීයද? මොකද කරන්නේ? අණුවෙන් මේ A අඩු කරන්න. අණුවෙන් A අඩු කරාම මේ කෝණේ කීයද එන්නේ? 90 ඍණ A. අණුවෙන් මෙයා අඩු කරාම මේ කෝණේ එනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ බලන්න. මේ ත්‍රිකෝණේ OPX ත්‍රිකෝණේ පාද දෙකක් දිගින් සමානයි. මොන පාදෙද? මේ පාදේ මේ පාදේ. එහෙනම් සමදී පාදයිනේ. එහෙනම් මේ කෝණේ 90 ඍණේ නම් මේ කෝණෙත් මොකද වෙන්න ඕනේ? 90 ඍණේ වෙන්න ඕනේ. ඒකත් තේරෙනවා. මොකද මේ කෝණේ සමානයි. ඊට පස්සේ මම අහනවා මේ කෝණේ. මේ කෝණේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. 180යි. හරිද? එතකොට මම මේ කෝණේ ගන්න මොකක්ද කරන්න ඕනේ? 180න් හොඳට බලන්න 180න් අඩු කරනවා 90 ඍණේ කෝණයයි 90 ඍණේ කෝණය. හොඳට බලන්න 90 ඍණේ කියන ওই කෝණ දෙක එකතු කරලා මේ කෝණයයි එකතු කරලා 180න් අඩු කරාම මෙතන කෝණය ඉන්නේ. හොඳට බලන්න ටිකක් කල්පනාවෙන් බලා ගන්න 90 180යි. හරි. මෙතන එතකොට ඍණ දෙකයි. ඔතන වරහන් ඉවත් වුණාම මොන බලන්න 180 ඍණ වතාවක් 180 ඍණ 180යි. ඍණ වතාවක් ඍණ දෙකයි ධන දෙකයි. 180 කැපිලා ගියාම කීය දෙන්නේ? 2යි එනවා. මේ කෝණේ ළමයි 2යි එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද 10 පන්ති ඉගෙන ගත්ත ප්‍රමේයන් වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන්. මතකද වෘත්ත ඡාපයකින් මේ වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණෙන් භාගයක් නේද එම වෘත්ත ඡාපයෙන්ම එහා පැත්තේ පරිධියේ ආපාදනය කරන කෝණය. එහෙනම් මේ කෝණේ 2යි එනම් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය. හරි මේ වෘත්ත ඡාපයෙන් එහා පැත්තේ පරිධියේ ආපාදනය කරන කෝණේ කීයක් වෙන්න ඕනද? ඒකෙන් භාගයක්. 2යි එකෙන් භාගය. ඉතින් මම මේ වටයක් ගහලා ආවේ ළමයි ප්‍රමේයක් කියන්න. මොකක්ද නා ප්‍රමේය? බලන්න මෙතන කෝණේ A. මෙතන කෝණේ A. අන්න එක තමයි ප්‍රමේය. මොකද්ද? මෙහෙම කියන්නේ. කියන්නේ මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේ දැන් මේක අංශක 30ක් වුණා මම අගයන් ඕනනම් දාලා පෙන්නන්න. මේක අංශක 30ක් වුණා නම් ළමයි මේ කෝණේ කීයද? 90 ඍණ 30 60. මේක 60ක් නම් මේක 60ක් වෙනවා. 60යි 120 නම් මේ කෝණේ කීයද එන්නේ? 60ක් එන්න ඕනේ. 180න් 60 වදයක් කරනවා 60යි. එහෙනම් එකෙන් භාගනේ මේක 30යි හරිනේ. මේක 30 නම් මේක 30ක් එනවා. හරි මේක නිකන් ඕනනම් දාලා බලන්න මේක 50ක් වුණා නම් මොකද වෙන්නේ? 50ක් වුණා නම් මේක 40යි. අන්න මේ 50 ගියාම 40යි 80යි. හරිද? එතන ඒක 100ක් වෙන්නේ නේ. නේ? ත්‍රිකෝණය සලකුවාම මේක 100ක් වෙන්න ඕනේ. 100න් භාගයෙන් 50යි. 50 නම් මේක 50යි. අන්න ප්‍රමේයක් කියනවා ළමයි. ඒක අපි කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ළමයි අපි වෘත්තයක හරිනේ ස්පර්ශකයක් ඇඳහම. හරි? වෘත්තයක ස්පර්ශකයක් ඇඳහම ස්පර්ශ ලක්ෂයේදී එඳි ජායයි. නේ? ස්පර්ශ ලක්ෂයේදී එඳි ජායත් ස්පර්ශකයත් අතර කෝණේ සමාන වෙනවා ළමයි. ඒකාන්තර වෘත්තකණ්ඩේ කෝණයට. දැන් මොකද්ද බලන්න ඒකාන්තර වෘත්තකණ්ඩේ කියන්නේ. මේකයි ළමයි ඒකාන්තර වෘත්තකණ්ඩේ. දැන් මේක පොඩ්ඩක් දෙපැත්තකට අපි ගන්නවා. ඒක හරියට මතක තියාගන්න. හරි දෙපැත්තකට ගන්න මෙහෙමයි. දැන් අපි මේ වගේ වෘත්තයක් මම නිකන් මේකේ රූප සටහන වැඩිනේ සංකීර්ණ කියන්නේ කර්ම එතන වැඩි මම නම් කරලා තියෙන්නේ. ඒවා ඒකිනවා වෙනම අඳින්නම්. හිතන්න මේ තියෙන්නේ ස්පර්ශකය. මෙන්න ස්පර්ශ ලක්ෂය P නේ. AB ස්පර්ශකය. ළමයි මේ P ලක්ෂණේ ස්පර්ශ ලක්ෂය ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී අපි ඔහම අඳිනවා ජායක්. මේ ජාය ඇඳහම ළමයි මේ වෘත්තේ කොටස් දෙකකට වෙන් වෙනවනේ. හරි මහා වෘත්ත ඛණ්ඩයයි සුළු වෘත්ත ඛණ්ඩයයි. එතකොට දැන් අපි මම කිව්වා මේ ජායයි ස්පර්ශකයයි අතර කෝණ දෙකක් තියෙනවා. මේ පැත්තෙනුත් කෝණයක් තියෙනවා මේ පැත්තෙනුත් කෝණයක් තියෙනවා. නිකන් හිතන්නකෝ මේ කෝණේ සිම්පල් A නම් මේ පැත්තෙන් එන කෝණේ සිම්පල් B නම්. හරිද? කෝණ දෙකක් තියෙනවනේ. ස්පර්ශකයයි ජායයි අතර කෝණ දෙකක් තියෙනවා. මේ පැත්තෙනුත් කෝණයක් තියෙනවා මේ පැත්තෙනුත් කෝණයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ පැත්තේ කෝණේ ගත්තොත් ඊට අදාළ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය වෙන්නේ මේ මහා වෘත්ත ඛණ්ඩය. මේක. ඒ කෝණයට අදාළ වෘත්ත ඛණ්ඩය වෙන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය වෙන්නේ මම මේක පාට කරලා පෙන්නන්න පුළුවන් ඕනනම්. හරි. මේක පාට කරොත් මෙන්න මේක. තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. මේ කෝණේ ගත්තොත් මේ පැත්තෙන් ගත්තොත් මේ කෝණයට අදාළ ජායයි ස්පර්ශකයයි අතර මේ කෝණයට අදාළ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය වෙන්නේ මේ සුළු එක. පොඩි ඡාපේ මේ පොඩි වෘත්ත ඛණ්ඩය. පාට කරොත් මේක. දෙපැත්තෙන්ම උග ගන්න පුළුවන් ළමයි. හරිද? එහෙනම් මෙතන අපි ඉගෙන ගත්තා ජායයි ස්පර්ශකයයි. කියන්නේ ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායයි ස්පර්ශකයයි අතර කෝණේ සමාන වෙනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණයට. ඒ කියන්නේ අපි දැන් මේ වගේ මේ පැත්තේ කෝණයක් ආපාදනය කරන විදිහට ඇඳොත් මේ ජායෙන් මේ
මොකද වෙන්න ඕන? මේ කෝණේ A නම් ළමයි මේ කෝණෙත් A වෙනවා. අපි තව ඇන්දොත් මේ එකම කණ්ඩේ කෝණක් සමාන වෙනවනේ. මෙහෙම ඇන්දත් මොකද වෙන්නේ? හරි ස්පර්ශ ලක්ෂයට ඇඳි ජායයි ස්පර්ශකයයි අතර කෝණේ සමාන වෙනවා ඊට අනිත් පැත්තේ. පරිධිය මත නැත්නම් අපි කියන්නේ ඒකාන්තර වෘත්තකණ්ඩේ කෝණයට. එහා පැත්තේ පරිධිය මත ආපාදනය කරන කෝණයට සමාන වෙනවා. හරි ජායයි ස්පර්ශකයයි අතර කෝණේ සමාන වෙනවා එහා පැත්තේ ආපාදනය කරන පරිධිය මත කෝණයට. ඒක අපි කියන්නේ ඒකාන්තර වෘත්තකණ්ඩේ කෝණයට සමාන වෙනවා. දැන් මේ පැත්තේ කෝණය ගත්තොත් ඒක සමාන වෙනවා ඊට ඒකාන්තර වෘත්තකණ්ඩ වෙන්නේ මේ පැත්තේ වෘත්තකණ්ඩ නෙමෙයි සුළු වෘත්තකණ්ඩනේ. එතකොට මේ පැත්තේ ආපාදනය කරන කෝණයක් ගත්තොත් මේ ජායෙන්ම මේ වෘත්තකණ්ඩේ මේ පැත්තේ වෘතේ පරිධිය මත ආපාදනය කරන කෝණය ගත්තොත් මේ පැත්තෙන් ගත්තොත් ජායයි කියන්නේ ස්පර්ශ ලක්ෂයේදී ජායයි ස්පර්ශකයේ අතර කෝණේ B ඒක සමාන වෙන්නේ මේ පැත්තේ ආපාදනය කරන අනිත් පැත්තේ. ඒක පොඩ්ඩක් පටලවා ගන්න එපා. අනිත් පැත්තේ වෘතයේ පරිධිය මත අනිත් පැත්තේ නැත්නම් අපි කියන්නේ ඒකාන්තර වෘත්තකණ්ඩේ. මෙයාට අදාළ ඒකාන්තර වෘත්තකණ්ඩේ වෙන්නේ මේ පැත්ත. මේ කෝණයට අදාළ. මේ කෝණයට අදාළ ඒකාන්තර වෘත්තකණ්ඩේ වෙන්නේ මේ පැත්තේ. පරිධිය මත තමයි ආපාදනය කරන්නේ. ඒතකොට මේ කෝණේ B නම් මේ කෝණෙත් B වෙනවා. ඉතින් ළමයි අපි ඕක ක්‍රමයක් වශයෙන් ඉගෙන ගන්නවා. හරිද? අපි කියන්නේ කොහොමද? ස්පර්ශ ලක්ෂයේදී ජායත් ස්පර්ශකයත් අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ එහා පැත්තේ පරිධිය මත මේ ජාය දෙකලවරින් ආපාදනය කරන කෝණ වලට සමානයි. මේ පැත්තෙන් ගත්තත් මේ පැත්තේ ආපාදනය කරන කෝණයට සමානයි. කොහෙන් ගත්තත් ඒකයි. හරි? ඒක හරියට මතක තියාගන්න අපි ගණන් කිහිපයක් හදලා නවත්තමු. හරි. දැන් හොඳලා මෙතන අපි ගණන් හතරක් හදමු. මේ කෝණ වල අගයන් හොයන්න මේවා අපිට කෙටි ප්‍රශ්න වලට එනවා. අර කෙටි ප්‍රශ්න 25ට මේ වගේ ප්‍රශ්න එනවා. දැන් මේක හැම එකෙම මේ තියෙන්නේ AB ස්පර්ශක x කියන්නේ ස්පර්ශ ලක්ෂය. වෘත්තයේ ගෑවෙන තැන රූප හතර මෙහෙමයි. ඉතින් මේකේ හොඳට බලන්න දැන් මෙතන නම් කෙලින්ම අපිට අහලා තියෙන x මේ වීගීය සංකේත වලින් දාලා තියෙන කෝණ වල අගයන් අහන්නේ. ඉතින් මේ තියෙන ස්පර්ශකය මේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳලා තියෙන මේ ජායක් නේ. ඉතින් මේ ස්පර්ශකයයි ජායයි අතර කෝණේ සමානයි ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට. ඒ කියන්නේ ස්පර්ශකයයි ජායයි අතර කෝණේ සමානයි මේ ජායෙන් එහා පැත්තේ පරිධිය මත සරලව කිව්වොත් ආපාදනය කරන කෝණයට. ඉතින් මේක කෙලින්ම ළමයි කීයද? x අංශක 40ක් වෙනවා. හරි මෙහා සමානයි මෙතනට. ඊට පස්සේ මේක බැලුවොත් දැන් මේ ස්පර්ශකයයි මේ ජායයි අතර කෝණේ 35 අංශක. ඕක සමානයි මේ ජායෙන් මේ පැත්තේ ආපාදනය කරන කෝණයට. ඒ කියන්නේ කීයද? a කෙලින්ම 35 කියලා ගන්න පුළුවන්. අයි මේ පැත්තට බලන්න මේ ජාය බලන්න මේ ජාය මේ ස්පර්ශකයයි ගත්තොත් නේ මේ ස්පර්ශකයයි මේ ජායයි අතර කෝණෙ මේ 55යි. එතකොට බලන්න මේ ජායයි මේ ස්පර්ශකයේ අතර කෝණෙ 55නේ. ඕක සමානයි මේ ජායෙන් එහා පැත්තේ ආපාදනය කරන කෝණයට පරිධිය මත. එහෙනම් මේක 55 නම් මේක කීයද? 55ක් වෙනවා. 55ක් වෙනවා. ටක් ගාලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගත්තොත් මෙන්න ස්පර්ශකයක්. හරි මෙතන ස්පර්ශ ලක්ෂය x. හරි. එතන මෙතනත් ඕගොල්ලන්ට කෙලින්ම මේ ජායයි මේ ස්පර්ශකයයි අතර කෝණේ සමානයි ඒකාන්තර කියන්නේ එහා පැත්තේ පරිධිය මත මේ ජායෙන් ආපාදනය කරන කෝණයට. එහෙනම් මේ b කෝණේ සමානයි කාටද? 45ට. ඊට පස්සේ මතක තියාගන්න ඕගොල්ලෝ දන්නවා කොහොමත් අර එකම කණ්ඩේ කෝණෙමි. දැන් මේ වෘත්ත ඡාපයෙන් එහා පැත්තේ පරිධිය මත ආපාදනය කරන කෝණ සමානයිනේ. එහෙනම් අංශක 45ම තමයි මෙතනටත් එන්න ඕනේ. එකම කණ්ඩේ කෝණ සමානයි. එකම කණ්ඩේ කෝණ සමානයි. ටක් කරලා ගන්න පුළුවන්. මෙතනත් ඒ වගේ ස්පර්ශකයේ මේ ස්පර්ශ ලක්ෂයනේ. මෙන්න ජාය. මේ ස්පර්ශකයයි මෙන්න මේ ස්පර්ශ ලක්ෂයේදී ජායයි අතර කෝණේ සමානයි මේ ජායෙන් මේ පැත්තේ ආපාදනය කරන කෝණයට. ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායයි අතර කෝණේ සමානයි මේ පැත්තේ පරිධිය මත ආපාදනය කරන කෝණයට. මේක අංශක 60 නම් ළමයි නම් මේකත් කීයද අංශක 60ක් වෙන්න ඕනේ මේ කෝණය. ඊට පස්සේ මේ ත්‍රිකෝණي සලකලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 නේ. අපිට ගෙලින්ම එතකොට y කෝණය ගන්න 180ෙන් අඩු කරන්න 50කුයි 60කුයි. ඒ කියන්නේ කීයද? 110ක් අඩු වෙනවා නේ. එතකොට අපිට අංශක 70ක් කියලා එනවා y. ඒකත් හරි. ඊට පස්සේ දැන් x කෝණය මෙයා ගත්තී. මේක අංශක 70ක් කියලා එනවානේ. ඔයගොල්ලෝ දන්නවා අපි කලින් ඉගෙන ගත්තානේ වෘත්ත චතුරස්‍රය නේ. මේක වෘත්ත චතුරස්‍රයක් නේ. වෘත්ත චතුරස්‍රයක අපි ක්‍රමයන් දෙකක් වැදගත් කරුණු දෙකක් ඉගෙන ගත්තා. මොකද්ද? සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. අනිත් එක මතකද? පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය
අභ්‍යන්තර සම්මුඛකෝණයට සමානයි. එහෙනම් සම්මුඛකෝණ දෙක පරිපූර්ණකින්ද මේ දෙකේ එකතුව 180 නේ. එහෙනම් 180න් මෙයා අඩු කරන්න 70ක්. එතකොට මේ කෝණය එනවා. ඒ කියන්නේ කීයද? අංශක 110යි. පැහැදිලිද? හොඳයි. අපි තව මේ සාධනය කරන ගණන් බලමු මේකේ ටියුට් එකේ තියෙනවා. හරිද? රූපයේ දැක්වෙන වෘත්තයට P සිට අඳින ලද ස්පර්ශක x හා y ලක්ෂවලදී වෘත්තයේ ස්පර්ශ කරයි. හරි. මම රූපේ දැකලා විස්තර කරන්න. xq දිගයි yr දිගයි සමාන වනසේ අඳින ලද QR සරල රේඛාව ඉසෙක්හිදී වෘත්තයේ ස්පර්ශ කරයි. හරි. මේක රූපේ අපිට දීලා තියෙනවා. සාධනය කරන ගණන් කිහිපයක් බලමු ඉක්මනට. හරි. එතකොට මේ වගේ රූපයක් තියෙන්නේ. මෙන්න වෘත්තේ. හරි මෙන්න P ලක්ෂය. එතකොට P වල ඉඳන් ළමයි මේ P ලක්ෂේ වෘත්තයට ඇදලා තියෙන ස්පර්ශක දෙක. P වල ඉඳන් වෘත්තයට ඇදලා තියෙන ස්පර්ශක දෙක තමයි මේ තියෙන්නේ. අන්න. P වල ඉඳන් වෘත්තයට ඇදලා තියෙන ස්පර්ශක දෙක වෘත්තයේ ස්පර්ශ කරන්නේ පිළිවෙලින් x සහ y ලක්ෂ වලදී. හරිද? වෘත්තයේ ස්පර්ශ කරයි. xq සමානයි yr වනසේ අඳින ලද qr සරල රේඛාව ඉසෙක්හිදී වෘත්තයේ ස්පර්ශ කරයි. මෙන්න මෙතනින් ළමයි සරල රේඛාවක් ඇඳලා තියෙනවා. හරිද? එතන z ලක්ෂලු ස්පර්ශ කරන්නේ. ඒ කියන්නේ තවත් මෙහෙම ස්පර්ශකයක් නේ. කොහොම ඇඳලා තියෙනවා. හරිද? qr ඒක රූපෙ දීලා තියෙනවා. එතකොට මේක දික් කරන් ආවම ගානේ අපිට දීලා තියෙන්නේ මෙන්න මේ ගානට අවු වෙන්නේ මෙතන. q ලක්ෂය. මේ සරල රේඛාව ගන්න එකම සරල රේඛාවක්. එතකොට ඇද වෙලා නැහැ. මේ සරල රේඛාවත් කොහොම දික් කරන් ආවම මේ වෘත්තේ හම්බ වෙන්නේ මේ ගානට රූපේ බලන්න ටියුට් එකේ තියෙනවා. හරිද? ලක්ෂ්‍ය මොකද්ද? දාලා දින්නේ r. හරි එතන තියෙනවා එතකොට xq සමානයි. මේක දත්තය xq සමානයිලු yr ට. xq දිගකෝ xq දිගයි දානේ දීලා තිනවා yr දිගයි සමානයි. එතන මේ දිගට මේ දිග සමානයි. එතන මේක එකම රේඛාවක්. එකම සරල රේඛා ඛණ්ඩයක් මේක. හරි මේකත් එකම සරල රේඛා ඛණ්ඩයක්. මේකත් ස්පර්ශකයක් වෙනවා. මේකත් ස්පර්ශකයක් වෙනවා. මේකත් ස්පර්ශකයක් වෙනවා. ඔය තුනම ස්පර්ශකනේ නේ. අපිට ඉස්සෙල්ලාම එහෙම කියන්න පුළුවන්. මේ තියෙන්නේ ස්පර්ශ ලක්ෂ. ස්පර්ශ ලක්ෂ ටිකක් හරි. ආයි xy යා කරලා තියෙනවා. xy යා කරලා තියෙනවා. හරි. හරි QR ස්පර්ශකයේ z හිදී වෘත්තයේ ස්පර්ශ කරනවා. හොඳයි. ඒක PR දිගයි PQ දිගයි සමාන බව පෙන්වන්නලු. රෝම ඉලක්කම් 1. අද මේවා තමයි දත්ත ටික. මුලින්ම ඔයගොල්ලන්ට කියනවා PR දිග සමානයි PQ බව සාධනය කරන්නලු. PR දිග කො PR PQ මෙන්න. ඔය දෙක සමානයි කියලා පෙන්වන්නලු. දැන් ළමයි අපි දන්නවනේ මේ P ලක්ෂ ඉඳන් වෘත්තයට ඇඳි ස්පර්ශක දෙකනේ මේ තියෙන්නේ නේ. දැන් අපිට ඉස්සෙල්ලාම ලිව්ව හැකි P ඉඳන් වෘත්තයට ඇඳි ස්පර්ශක දෙක px py නිසා ඒ දෙක මොකද වෙන්නේ? අපි දන්නවා දිගින් සමානයි නේ. කියන්නේ px දිගයි py දිගයි සමානයි. ඇයි px දිගට py දිග සමාන වෙන්නේ? බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයට ස්පර්ශක දෙකක් ඇඳනම දිගින් සමානයි. මේක ලියන්න. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක. නේ? එහෙම ලියුණා ඇති කෙටියෙන්. මුල අකුරු දාලා ලිව්වත් ඇති වරණක් ඇතුලේ. කෙටියෙන් ලියන්නේ. ඊට පස්සේ ළමයි මම මේ දෙපැත්තටම දැන් අපිට ඕනේ මේ දිග හදාගන්නයි මේ දිග හදාගන්නයි නේද? මේ දිග ලිව්වා. මේ දිගත් ලිව්වා. එහෙනම් මේකට මේක එකතු කරමු. මේකට මේක එකතු කරමු නේ. ඊට පස්සේ මේකේ දෙපැත්තටම ළමයි එකතු කරනවා. හරි? xq දිග. හරි xq දිග. දෙපැත්තටම xq දිග එකතු කරන්න. හරි? සමීකරණයක දෙපැත්තටම එකම දිගක් එකතු කරන්න පුළුවන් නේ. දෙපැත්තටම xq එකතු කිරීම. px xq එකතු වුණාම මොකක්ද වෙන්නේ? px xq සමානයි pq කියලා එනවා. ඊට පස්සේ මෙතන xq හරිද? දැන් අපි දන්නවා xq සමානයි yr ට. ඊට පස්සේ අපිට මේක පාවිච්චි කරලා ලියුවේ හැකි. මේක ගානේ තත්ත්වයක් නේ. xq ට දානවා yr. ඇයි ඒ? ඕනම් පැත්තේ ලියන්න වරණක් දාලා මේක සමානයි දත්තේ. py ධන yr. py ධන yr කියන්නේ pr. ඔන්න මුලින්ම රෝම ඉලක්කම් එක හදලා පෙන්නනවා. PQ දිගයි PR දිගයි දෙකටම වුණාට කමක් නැහැ සමාන බව පෙන්නන්නේ. දෙක QR සමානයි කියලා පෙන්නන්නලු දෙවෙනි එකේ තියෙන සාධනය කරන්න මෙන්න මේක. හරි? ඔයගොල්ලෝ වීඩියෝ නවත්තලා ලියා ගන්න පුළුවන් නේ. රෝම ඉලක්කම් දෙකේ තියෙනවා ළමයි QR සමානයි XQ ධන YR බව පෙන්නන්නලු. බලන්න QR
සමානයි කියලා පෙන්නන්නලු xq ධන yr ට. ඒකත් ටක් ගාලා පෙන්නන්නේ නැහැ. හොඳට බලන්න මේ දැන් මේවා ඔක්කොම ස්පර්ශකනේ. මේ බාහිර ලක්ෂය ඉඳන් නිකන් වෘත්තයට ඇඳි ස්පර්ශක දෙකක් මේ තියෙන්නේ නේ. ද q ලක්ෂය ඉඳන් වෘත්තයට ඇඳි ස්පර්ශක දෙකක් නේද qx qz කියන්නේ නේ. එතකොට මොකද වෙන්නේ? qx සමාන වෙන්න ඕනේ qz ට. බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයට ඇඳි ස්පර්ශක නේ. qx qz දෙකකින් සමානයි. ඒ වගේම r ලක්ෂය ඉඳන් වෘත්තයට ඇඳි ස්පර්ශක දෙකක් නෙමෙයි තියෙන්නේ. නේ. එහෙම ගන්න පුළුවන් ry r එක ලියන්න ry සමානයි r ඉසෙත් නැත්නම් ඉසෙත් r මේකේ අපිට තියෙන විදිහට ලියාගත්තා නම් හොඳයි. මේකත් ඉතින් අරකම තමයි එකම පාර ලියුවත් කමක් නැහැ. බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයට ඇති ස්පර්ශක දිගින් සමානයි. දැන් අපිට දත් කියනවානේ මේ දිගට මේ දිග සමානයිනේ. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. එහෙනම් මොකද වෙන්නේ? මේ දිගයි සමානත් වෙනවා. නේ? ඉතින් අපිට පෙන්වන්න තියෙන්නේ ළමයි මේකේ QR දිග හරි QR දිග සමානයි කියලා පෙන්වන්නලු මෙයාගේ එකතු වෙන. දැන් අපි කොහොමද අපිට මේක ලියුව හැකි මෙහෙම. නේ? දැන් අපිට QR දිග කොහොමද ලියන්න පුළුවන්? QR දිග ලියුව හැකි QZ ධන ZR කියලා. හරි? ඒක කෙලින්ම ලියුව හැකි නේ. මේ දිග සමානයි මේ දිගයි එකතු කරාම. QR ට ලියුව හැකි QR ට අපිට එතන දාගන්න ඕනේ මොකද්ද? හරි x නේ දාගන්න ඕනේ. අර QR ට ලියුව හැකි කෙලින්ම x. දැන් අපි දන්නවනේ මේ දිගයි සමානයි කියලා ලියුවනේ නේ. හරි? මේ දිගට qz සමානයි qx නේ. ඒතර qz මෙතන qr සමානයි qz දැම්ම හැකි qx. හරි? නැත්නම් x3 මාර්ග වල දැම්මත් කමක් නැහැ මේක. හරි? ගන්න තියෙන විදිහට ඕන නම් x3. qz සමානයි x3. zr නේ. ඒතර zr සමානයිනේ ry ට නැත්නම් yr මේක තියෙන්නේ yr. හරි yr. හරි මේක ඔන්න මාර්ග වල ලියන්න ry කියන එක yr. එහෙම ලියුවට කමක් නැහැ. මාර්ග වලට කමක් නැහැ. zr ට නැත්නම් rz අපි දානවා yr. එහෙම උත්තරේ එනවා. අන්තිමට කියන 3 රෝම ඉලක්කම් 3 තියෙන්නේ xy සමාන්තරයි qr බව පෙන්වන්නලු සාධනය කරන්නලු. xy සහ qr සමාන්තර බව සාධනය කරලා පෙන්වන්නලු. රෝම ඉලක්කම් 3 තියෙන්නේ xy සමාන්තරයි qr බව පෙන්වන්න. දැන් අපිට රේඛාඛණ්ඩ දෙකක් ළමයි සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත් අපිට එක්ක හිතන්න වෙන්නේ ඒකාන්තර කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න වෙනවා. අනුරූප කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න වෙනවා. නැත්නම් මිත්‍ර කෝණ දෙකක එකතුව 180යි කියලා පෙන්වන්න වෙනවා. මෙයයි සමාන්තරයි කියලා පෙන්වන්න වෙනවනේ. දැන් අපි මේ විදිහට දන්නවා ළමයි මේ ත්‍රිකෝණේ සමදීපාදයි. මේ දිගයි සමානයි. මේ ලොකු ත්‍රිකෝණෙත් මොකද? සමදීපාදයි අපි පෙන්වන්නේ. මේ දිග සමානයි. ඒතකොට ළමයි දැන් නිකන් හිතන්නකෝ මේ කෝණේ අපි නිකන් x කියලා ගත්තොත්. හරිද? මේ කෝණේ x කියලා ගත්තොත් නිකන් ත්‍රිකෝණයක කෝණ තුන එකතුව 180 නේ. 180 මම මේ x කෝණය අඩු කරලා බෙදනවා දෙකට. ඇයි ඒ? 180 මේ කෝණය අඩු කරාම ඉතිරි කෝණ දෙක එනවා. ඒක දෙකට බෙදන්නේ සමාන හින්දා. නේද? මේ ත්‍රිකෝණ සලකලා අපිට ලියුව හැකි එතකොට 182 බෙදුවාම වෙනව බෙදන්න බෑනේ. 180 බෙදීම 2 අඩු කිරීම ආයි x බෙදීම 2. එහෙනම් මොකක්ද එන්නේ? 90 ඍණ x බෙදීම 2. දැන් ඕගොල්ලෝ මෙහෙම ලියන්න. හරි? එතන ලියන්න එතකොට ගෙලින්ම x p y කෝණේ නේ. x උඩ තියෙන p නේ. x p y කෝණේ සමානයි x ලෙස ගනිමු. හරි? ඊට පස්සේ එහෙම අරගෙන මේක සමදීපාද හින්දා මේ කෝණේ අපිට 90 ඍණ නේ. එතන මේ කෝණේ ගෙලින්ම 90 ඍණ x බෙදීම 2යි කියලා අර වගේ ලියලා ගන්න පුළුවන් නේ. 90 ඍණ x බෙදීම 2යි. ඔය මේ ත්‍රිකෝණේ සලකා. ඒ වගේම PQR ත්‍රිකෝණේ සැලකුවත් මොකද වෙන්නේ? PQR ත්‍රිකෝණේ සලකත් මේ කෝණේ ඒ සමාන වෙනවනේ. ඇයි? මේ දිග සමාන නිසා ඒකත් සමදීපාදයි. ඒ ත්‍රිකෝණයටත් මේ කෝණේ අහු වෙනවනේ. මේක පොදු කෝණනේ. මේට සමදීපාද ත්‍රිකෝණයටත් මේක අහු වෙනවා. මේ ලොකු සමදීපාදයටත් මේක අහු වෙනවා. එතනත් එතකොට අපි මේ කෝණේ 180න් මේක අඩු කරලා දෙකෙන් බෙදුවාම මෙතනත් එන්නේ මොකද්ද? 90 ඍණ x බෙදීම 2යි 90 ඍණ x බෙදීම 2යි. දැන් ඔයගොල්ලන්ට කිව්ව හැකි මේ කෝණයයි මේ කෝණයයි මොකද මේ සමානයි. 90 ඍණ x බෙදීම 2 සමානයි 90 ර්ණ x බෙදීම 2යි. එහෙනම් මේ අනුරූප කෝණ දෙක සමාන නිසා ඔයගොල්ලන්ට ලියන්න පොඩි ලියන්න මම කියන්නම් නේ. අනුරූප කෝණ දෙක සමාන නිසා මේ රේඛාවට සමාන්තර වෙනවා. ඒ දෙක පිළිවෙලට ලියන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. මේ වගේ සාධනය කරන ගණන් තියෙනවා. තව එකක් ඕනනම් තව ප්‍රශ්නයක් බලමු. PQ යනු AD වෘත්තයට ඇඳි ස්පර්ශකයක් වේ. AC දිගයි AB දිගයි සමාන නම් රෝගිලක් ගන්න එක CAP කෝණයයි PAQ කෝණයයි සමාන බව
සාධනය කරන්නලු. ඒක අපිට රූප සටහන මේ වගේ දීලා තිනවා වෘත්තේ. හරිද? මෙතන PQ කියන්නේ ස්පර්ශකයේ මෙන්න ස්පර්ශ ලක්ෂ්‍ය. හරිද? කේන්ද්‍රය මේකේ ලකුණු වල නෑ. මේ තියෙන්නේ ජායන්. මේකේ මේ දිග සමානයි කියලා දීලා තිනවා. හරි? මේ ලක්ෂ්‍ය B, මේ ලක්ෂ්‍ය C. ඔහොමයි තියෙන්නේ. හරි මේක ස්පර්ශකයක් AC දිගයි AB දිගයි සමානයිලු. හරිද? ගම දීලා තිනවා. එක CAP කෝණේ සමාන බව පෙන්වන්නලු BAQ කෝණයට. BAQ කෝණයට. CAP මෙන්න මේ කෝණය සමානයි කියලා පෙන්වන්නලු BAQ කෝණයට. හරිනේ. දැන් මේක සමදීපාද ත්‍රිකෝණයක් නිසා. හරි ABC සමදීපාද නිසා මේ කෝණයට මේ කෝණය සමානයිනේ. නේ මේ කෝණකම x කියලා ගන්නම්කෝ. හරි ඒතකොට ACB කෝණේ සමානයි x ලෙස ගනිමු. ඊට පස්සේ ලියන්න මේ දෙක සමාන නිසා AC සමානයි හරිද AB නිසා මොකද වෙන්න ඕනේ මේ කෝණේ සමාන වෙනවනේ සමදීපාදින් දන්නේ. ඒතකොට මේ කෝණෙත් අපිට x කියලා ගන්න පුළුවන් නේ. නිසා හරිද කෙලින්ම ඔයගොල්ලන්ට ලියුව හැකි ABC කෝණේ හරිද ABC කෝණේ සමානයි මේකටමනේ ACB කෝණයට සමානයි x. මේකත් x නේ. හරි. ඊට පස්සේ අපි දැන් ඉගෙන ගත්ත අවසාන ක්‍රමයනේ අර ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේ තියෙන ජායයි අතර කෝණය. මොකද වෙන්නේ? මේ ජායෙන් එහා පැත්තේ වෘත්තයේ මත ආපාතනය කරන කෝණයට සමාන නිසා අපිට ගෙලින්ම මේ කෝණෙත් මොකද වෙන්නේ එතකොට? මෙයා x නම් මෙයා x කියලා ගන්න පුළුවන්. මේ ස්පර්ශකයයි මේ ජායයි පාවිච්චි කරලා මේ දෙක අතර කෝණේ ඒකාන්තර වෘත්ත ගන්න කෝණයට සමානයි. මෙයා x නම් මෙයා x වෙනවා. ඊට පස්සේ මේ ජායයි ওই ස්පර්ශකයයි අරගෙනනේ මේ කෝණෙත් සමාන වෙනවන්නේ. ස්පර්ශකයයි ජායයි අතර කෝණේ ඒකාන්තර වෘත්ත ගන්න කෝණයට සමාන වෙනවා. ඒ ප්‍රමේයෙන් අපිට මේ කෝණෙත් x කියලා ගන්න පුළුවන්. x මෙයා x නම් මෙයාත් x මෙයා x නම් මෙයාත් x. ඒ සරල රේඛාවක් මත කෝණ සලකලා හොඳට බලන්න. සරල රේඛාවක් මත කෝණ සලකලා. එහෙම ගන්න ආයෙ ඕනෙත් නැහැ. ගෙලිම මෙතන කියලා තියෙන්නේ CAB කෝණේ BAQ කෝණේ සමානයි කියලා වෙන්නනේ. යවිලා තියෙන උත්තරේ. ඉතින් මේ කෝණ සමාන වෙනවා මේ කෝණ සමාන වෙනවා. ඒ හේතුව ඒක ලියන්න ඒකාන්තර වෘත්ත ගන්න කෝණ නිසා. ඊට පස්සේ ඉතින් මේ කෝණ සමානයි. හරිද? මේ කෝණත් සමානයි. ඉතින් අපිට මේ කෝණ දෙක සමානයි කියලා දැන් පෙන්වන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ පොඩ්ඩක් අහගන්නවා කියන්න වෙලා මදි නැත්තම්. ඊට පස්සේ සමාන්තරයි කියලා පෙන්වන්න තියෙනවා PQ රෝම ඉලක්කම් දෙකේ තියෙන්නේ ළමයි PQ රේඛාව සමාන්තරයි CD බව. දැන් මේක නිකම්ම කිව්වා. ඉතින් මේ කෝණ සමානයි නෙමෙයි. අර ඒකාන්තර කෝණ දෙක සමාන නිසා ඔය රේඛා දෙක සමාන වෙනවා. හොඳයි එහෙනම් අපි මෙතනින් නවත්තමු. අපි අද මේ කතා කරේ ස්පර්ශක පාඩම ඔයගොල්ලන්ගේ 22 වෙනි පාඩම. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් පාඩමක් එක ඉක්මනට මේක ඉවර කරලා පාස් පේපර්ස් අලුත් ප්‍රශ්න පේපර් එකට ටාගට් කරපු ප්‍රශ්න ඉක්මනට සාකච්ඡා කරමු. ගෲප් වලට සම්බන්ධ වෙන යාළුවන්ට කියන්න ගෲප් වල පේපර්ස් දානවා. ඒවත් කරන්න මාකින් ස්කීම් දානවා. හරි ඒවලත් වැඩ දානවා. වීඩියෝස් බලන්න යාළුවන්ටත් කියන්න හොඳට වැඩ කරන්න මේ දවස් ටිකේ. හරි ගෙදර ඉඳන් ඉන්න දවස් ටිකේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.